ආයිබෝවන් හැමෝටම රටට සෙත්පතා කන් ඇහෙන අයට සාන්තිය සුවය උදා කර දීම පිණිස 180න් ක්‍රියාවට නැංවෙන ප්‍රායෝගික වූ සුවසෙත මාර්ගය ප්‍රායෝගික වූ සුවසෙත මාර්ගය මිනිසුන්ගේ සිත තමයි බියට හේතු වෙන්නේ මරණයට හේතු වෙන්නේ සසරට හේතු වෙන්නේ සියල්ලට හේතු වෙන්නේ කියලා ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ ජාති ජරා ව්‍යාධි මරණ වලින් ගැලවෙන්න ගෞතම බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානය සමාජගත කරනවා. මෙන්න මේ සතර සතිපට්ඨානය හරහා මිනිසුන්ට ජාති ජරා ව්‍යාධි මරණ වලින් ගැලවෙන්න පුළුවන් වෙනවා. මේ සතර සතිපට්ඨානය ලෝකෙට ප්‍රධානය කරන්න මුලින්ම ඒක සොයාගෙන යන්නේ සාරිපුත්‍ර මුග්ගල්ලාන පබුදකච්චායන මහරහතන් වහන්සේලා නෙවෙයි. මුලින් හොයාගෙන යන්නේ ගෞතම ශ්‍රී සිද්ධාර්ථයන් වෙන. මේ ගෞතම ශ්‍රී සිද්ධාර්ථයන් හොයාගන්නේ මොකද්ද කියලා අද ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්න ලෑස්ති වෙන්න. ගෞතම ශ්‍රී සිද්ධාර්ථයන් හොයාගෙන යන්නේ සෝතාපන්න සමාපත්තියක්, සෝතාපන්න ඵලයක්, සකුද්දාගාමි ඵලයක්, අනාගාමි ඵලයක්, හෝ අරියත් ඵලයක් නොවේ. මේ සිද්ධාර්ථ ගෞතමයන් හොයාගෙන යන්නේ පරිනිර්වාණ ඵලය වෙයි. මේ පරිනිර්වාණ ඵලය කියන්නේ භද්‍ර කල්පයේද සෑම කල්පයකදම පවතිනා වූ ඵලයක් වේ. පරිනිර්වාණ ඵලය. මේකට සූත්‍රයක් ලියලා තියෙනවා සද්ධර්ම කුණ්ඩික සූත්‍රය කියලා. කාශ්‍යප බුදුන්ගේ බණ තිබුණා කියලා කියනවා. මාතංගී පසේ බුදුරජාණන් වහන්සේට දේශනා කරා. මාතංගී පසේ බුදුරජාණන් වහන්සේ නිතරම දේශනා කරන්නේ පෙර බුදුන්ගේ බණ වේ. හරියට වර්තමානයේ සමන්තභද්‍ර සහ ඔය සීල භික්ෂුන් වහන්සේලා දේශනා කරනවා හා සමානව එදා මාතංගී පසේ බුදුරජාණන් වහන්සේත් දේශනා කරලා තියෙන්නේ කාශ්‍යප බුදුන්ගේ බණ වේ. එතකොට එතන සද්ධර්ම කුණ්ඩික සූත්‍රයේ තිබිලා තියෙනවා. ඒ උත්කෘෂ්ඨ වූ මහා විඥානලාභියෙකුගේ ධර්මය දිගින් දිගට පැවතීගෙන ඇවිල්ලා තියෙනවා. සිද්ධාර්ථ ගෞතමයන් හොයාගන්නේ මගඵල නොවෙනවා. සිද්ධාර්ථ ගෞතමයන් හොයාගන්නේ මරඵලය තුල ඇති ඵල වෙනවා. මරඵලය තුල ඇති ඵල වෙනවා. එවන් උත්කෘෂ්ඨ වූ ස්ථානයක නතර වෙලා බුදුවරු යලි මහ පොළොවට වැඩම කරනකොට ඔවුන්ට සතර අපාගාමී මිනිස්සු දර්ශනය වෙනවා. මනුස්ස භවයට එන්න සුදුසු මිනිස්සු දර්ශනය වෙනවා. දේව භවයට යන්න මිනිස්සු දර්ශනය වෙනවා. ධක්ම භවයට යන්න මිනිස්සු දර්ශනය වෙනවා. ආර්ය භවයට යන්න මිනිස්සු දර්ශනය වෙනවා. මේ මිනිසුන්ට සතර සතිපට්ඨාන විතරක් ගෞතම බුදුරජාණන් වහන්සේ තියෙනවා. නමුත් ගෞතම බුදුරජාණන් වහන්සේ හොයාගන්න ඵලය මරඵලය වේ. ඒ ඵලය ලෝකේ තුල විකාශනය කරන්න හැකියාවක් නැතුව තියෙන එක මරණය ඇතුලේ තියෙන එකක්. ඇත්ත මරණය තුල තියෙනා වූ ස්කන්ධ ධර්මයක් වෙනවා ඒක. ඒ උත්කෘෂ්ඨ ස්ථානයට ගිහිල්ලා එළියට ඇවිල්ලා සතරපාගාමී මිනිසුන්ට ඔය ඕකේ ඉන්න එපා. මෙන්න මේ සතර සතිපට්ඨානය හරහා ගොඩවරෙල්ලා කියලා කාශ්‍යප බුදුනුත් කකුසඳ බුදුනුත් කොණාගම බුදුනුත් ගෞතම බුදුනුත් වදාරුව වෙනවා. මෙන්න මේ වදාරපු ධර්මය වමාර යන්නේ භික්ෂූන් වහන්සේලා සහ පසේ බුදුරුන් වෙනවා. පෙර බුදුන්ගේ ධර්මය නිතරම තියෙන එක වෙනවා. මතු බුදුන්ගේ ධර්මය යලි හොයාගෙන ඒ මහා විඥාණයට ගොස් නැගිට ප්‍රකාශයට පත් කළ යුතු වෙනවා. මහා විඥාණයට යම් කිසි කෙනෙක් නැවුම් විදිහට ගමන් කරන්නේ හිද පෙර බුදුන්ගේ ධර්මය දරා පිළිපද නැවුම් විදිහට ගමන් කරන්නේ හිදෙහි අර්ථය දැනගෙන මූල ධර්ම අවබෝධ කරගෙන මේ සතර මාර්ගඵල නෙවෙයි මේක හොයාගන්න තියෙන්නේ සත්‍ය නැති සමයක පරිනිර්වාණ ඵලය. සතර මාර්ගඵලයක් නෙවෙයි හොයාගන්න තියෙන්නේ පරිනිර්වාණ ඵලය සත්‍ය නැති සමයක්. ආන්න ඒකට යන්න පුළුවන් දක්ෂ බෝසත්වරු සහ
බුදුවරු මේ විශ්ව ධාතුව තුල බුදුවරුන්ට හැරුණකොට තවත් බුදුවරු මේ විශ්ව ධාතුව තුල වැඩවසන. ගෞතම බුදුරජාණන් වහන්සේ සොයා ගිය මාර්ගය ග්‍රන්ථාරූඪ කර ලියා තබා ගන්න තවත් පුද්ගලයෙක් සිටි. ඒ ඇවිල්ලා ඊගාවට බුදු වෙන්න ඉන්න කෙනාව. ඊගාවට මේ මිහිකත බුදු වෙන්න කෙනෙක් ඉන්නවයි කියලා ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා පෙන්වන්නේ මතු බුදුන්ගේ බුද්ධ භූමිය සහ මතු බුදුන්ගේ දේශනාව වෙයි. හැමදාම මතු බුදුන්ගේ දේශනාව පිළුම් වුණයින් පස්සේ පරණ බුදුන්ගේ දේශනාව රැකගෙන ආපු කට්ටියන්ට යලි මතු බුදුන් දැකීමට සහ මතු බුදුන්ගේ ධර්මය තේරුම් ගැනීමට යලිත් නිවන් දොරටුව විවෘත කළ යුතුය. නිවන් දොරටුව විවෘත කරලා සියලු ලෞතර බුදුවරුන්ගේ බුද්ධ විඥාණය ගැන සමාජයට කියා දිය යුතුන. නිවන් දොරටුව විවෘත කරගත්ත කට්ටිය වර්තමානයේ සුළු පිරිසක් ඉන්නේ 180 තුල. 180 තුලින් විතරයි නිවන් දොරටුව සියලු දෙනාට විවෘත කරගන්න හැකිවන්නේ. වෙන කිසිදු මාර්ගයකින් නිවන් දොර විවෘත කරන්න බැරි ආකාරයට තමයි 180 වර්තමානයේ තුල මහ පොළොවෙන් තියන්නේ. සම්බුද්ධ අත්ය කියලා කියන්නේ අරිහත් ඵලය නෙවෙයි. පච්චේක බුද්ධ ඵලය නෙවෙයි. පච්චේක බුද්ධ ඵලෙනුත් අරිහත් බුද්ධ ඵලෙනුත් ඒ බල දෙකෙන්ම ඔබට යන්නේ කියලා කියනවා සම්බුද්ධ ඵලය. සම්බුද්ධ ඵලය කියලා කියන්නේ පරිනිර්වාණ ධාතුවට මුලින් ගමන් කරලා නැගිටින කෙනාගේ ඵලය වෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ සහ මතු බුදු වෙන්න ඉන්න මෛත්‍රියන් මහ පොළොවට වැඩම කරොත් මොවුන් සොයාගෙන යන්නේ පරිනිර්වාණ ඵලය වෙනවා. පරිනිර්වාණ ඵලයේ ප්‍රතිඵලයක් සතර මාර්ග ඵල වෙනවා. සතර මාර්ග ඵල වලටපත් වෙච්ච කට්ටියන්ට සියල්ල අවසන් කියලා හිත පහළ වෙනවා. නමුත් අනන්ත දුක්ඛඳක් ගෙවා සියලු සත්වයෝ ලෝකෙන් ගොඩ දාන්න බලාගෙන බුදුවරු නැති සමයක් තුල සම්බුදුවරු ලෞතර බුදුවරු ලෝ පහළ වෙනවා. ඒ පහළ වීමට ඕගොල්ලන් යා යුතු වෙනවා. ඕගොල්ලන් සතර මාර්ග ඵල වලින් නතර විය නොයුතු වෙනවා. ඔබද මාගේ බුද්ධත්වයේ උදා කරගත යුතු වෙනවා කියලා ගෞතම බුදුරජාණන් වහන්සේ උපාය කෞශල්‍ය දේශනාව ධම්සභා මණ්ඩපයට දේශනා කරනවා. මෙතෙන්දී 5000ක් තුච්ච නීච භික්ෂුව නැගිටලා ගියා කියලා මේ සූත්‍රය තුල සඳහන් වෙනවා. අහලා බලන්නේ කියලා කියනවා. බුදුවරු භික්ෂුන් වහන්සේලාට බැන්නේ නැද්ද කියලා. ඒකට හේතුව බුදුවරුන්ගේ බුද්ධ විඥානය අධිකාරිය මග හැර දාගෙන අර නිවන් දොරටුවෙන් තමන් පූර්ණ වුණා කියලා හිතාගෙන මීහරක් වගේ යනවා ෂේම භූමිය තුල. ෂේම භූමියක් කියලා කියන්නේ නගරයක් නෙවෙයි. ෂේම භූමියක් කියලා කියන්නේ කාන්තාරයක් මැද පතිත වන්නා වූ ජලාශයක් වෙයි. ඒ ජලාශයෙන් වතුර බීලා අපි දැන් පූර්ණේ කියලා හිතාගෙන යලි කාන්තාරයට සමවදිනවා. සියලු දෙනා මේ ෂේම භූමිය තුල පරිනිර්වාණ ධර්මයට සමවැදී යුතු වෙනවා. පරිනිර්වාණ ධර්මය දැක නැගිටින බෝධිසත්වයෝ ගමන් අවසන් කරපු කෙනෙක් වෙනවා. ගමනාන්තය උදා කරගත්ත කෙනෙක් වෙනවා. ගමනාන්තයෙන් භාගයක් උදා කරගත්ත රහතන් වහන්සේලා පසේ බුදුවරුට තවත් ගමනක් තියෙනවා කියලා පෙන්වන්න කලින් තුච්ච නීච භික්ෂුන් වහන්සේලා උපාසක උපාසිකාවන් ඔළුව උදුම්මව ගත්ත කට්ටිය බුදුන්ගේ අධිකාරියෙන් ගැලවිලා නැගිටලා ගියා කියලා කියන මේ සූත්‍රය තුල සාරිපුත්‍ර තෙවරක් පැදකුණු කළා බුදුන්ගේ මුවෙන් උපන් පුත්‍රයා මාවන බැවින් කියන දේ විශ්වාස කරන්නම් ඒක වදාරන්න කියලා කියන විශ්වාස කළ හැකි කට්ටිය ඉන්නවා කියලා කියන බුද්ධ විඥාණය විශ්වාස කරන්න පුළුවන් කට්ටිය මෙතන සැදී පැහැදී ඉන්නවා කියලා කියනවා. විශ්වාසය මත දේශනා කරන සූත්‍රයක් සද්ධර්ම කුණ්ඩික සූත්‍රය වෙනවා. මේක දේශනා කරන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ 45 වසරක මගපල ලාභීන් එකතු කරලා වෙනවා. මේ සූත්‍ර දේශනා මාලාව අපි රටට සෙතක් වෙන්න රැගෙන යන එකක් වෙනවා. නමුත් සෙත වෙන්නේ ඇහෙන ප්‍රමාණයට වෙනවා. අහන කට්ටියන්ට සෙත් වෙනවා. නාහන කට්ටියන්ට සෙත හොයාගෙන හරේ මෙහෙ දුවලි වෙලා ආයේ මේක අහන්න වෙනවා. නිවන් දොරටු 180 වෙනවා. 180 දිහා බලාගෙන මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරන මෙන් බැගෑපැත්ත සියලු ශ්‍රාවකින්ගේ ඉල්ලා සිටිනවා. රසික සූත්‍රය ලබා දෙමු.
උපාය කෞශල්‍ය. එකල්හි ලෝක පූජිතයානෝ ශාන්තව සංසුන්ව සිට සමාධියෙන් නැගී සිට සැරියුත් හිමියන් අමතා මෙසේ වදාළහ. චාරිපුත්‍රේනි, බුද්ධ ඥානය වූ කලී ප්‍රමාණ කළ හැකි වූවක් නොවේ. දේශනා කොට අවසන් කළ හැක්කක්ද නොවන්නේය. බුද්ධ විඥාණය පසේ බුදු කෙනෙකුට වුවද අවබෝධ කර තේරුම් ගත නොහැකිය. මෙයට හේතුව කුමක්ද? බුදු කෙනෙකුන් පුද්ගලිකව සිය දහස් දසදහස් ලක්ෂ කෝටි සංඛ්‍යාත අප්‍රමාණ බුදුන් වහන්සේලා වෙත එළඹ ඇත. මැනිය නොහැකි තරම් වත්පිළිවෙත් සපුරා පුහුණු කොට ඇත. එම කාර්යයන් අභීතව අනලස්ව පවත්වාගෙන යාමෙන් උන්වහන්සේගේ නාමය මුළු විශ්වයම දැනගෙන සිටියේය. මීට පෙර නොදැන සිටි ධර්මය අවබෝධ කරගෙන දේශනා කරනු ලැබුවේ සුදුසුයයි සිතූ ආකාරයටය. තවමත් එම උත්සාහයේ චේතනාව තේරුම් ගැනීමට අපහසුය. චාරිපුත්‍රය, මම බුද්ධත්වයට පත් වූ දින සිට නොයෙකුත් හේතුන් සහ නොයෙකුත් උපමේයයන් උපයෝගී කරගෙන උළුල් වශයෙන් මාගේ ධර්මය දේශනා කොට ඇත. ප්‍රමාණ කළ නොහැකි තරම් උපාය කෞශල්‍ය යොදා සියලු සත්වයින්ගේ අභිනිෂ්ක්‍රමණය සඳහා ධර්මය කියා දී ඇත. මෙයට හේතුව කුමක්ද? තථාගතයන් වහන්සේ ප්‍රඥා පාරමිතාව සපුරා මුදුන්පත් කොට උපාය කෞශල්‍යෙහි පූර්ණත්වය ලබා ඇති බැවිනි. චාරිපුත්‍රය, බුදුවරුන්ගේ ප්‍රඥාව අතිවිශාලය, ගැඹුරුය. උන් වහන්සේගේ ප්‍රමාණ කළ නොහැකි කරුණාව සීමාවකින් තොරය. දේශනා කිරීමේ ශක්තිය, අභීත භාවය, පරම අවබෝධය, මෝක්ෂය, අවබෝධතාත්මකත්වය, නිදහස්වීම, සමාධිය මින් පෙර කිසිවෙකු පත් නොවූ සීමාවකින් තොරව ධර්මය පිළිබඳව අවබෝධ කර ගැනීමේ බලය උන්වහන්සේ සතු ඇත. චාරිපුත්‍රය, තථාගතයන් වහන්සේ නොඑක් ආකාරයේ විවිධත්වයන් දක්වමින් උපාය කෞශල්‍ය යොදා ධර්මය දේශනා කරන්නේ කෙසේදයත් උන්වහන්සේ අතිශය මුදු මොලොක්ය. දම් සභාවේ රැස්වුණු පිරිස් එම වචන ඇසීමට ප්‍රිය උපදවති. චාරිපුත්‍රය, එම කරුණු සියල්ල එකතු කොට සංක්ෂිප්තයෙන් දක්වමි. බුදුන් වහන්සේ පෙර නොවූ විරූ ලෙස සීමාවකින් තොර, ප්‍රමාණයකින් තොර ධර්මය සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන සිටිනසේක. නවතිනු. චාරිපුත්‍රය, මම වැඩිදුරටත් කිසිවක් නොකියමි. එයට හේතුව නම් මා ලබාගෙන ඇත්තේ ඊතා දුර්ලභ වූ, උත්කෘෂ්ට වූ, තේරුම් ගැනීමට ඊතා අපහසු වූ ධර්මයයි. ස්වභාවික සංසිද්ධිවල ගංගා නදී වැලි කැට ගණන් හා සමාන බෝධි සත්වරුන්ගේ සියලු දෙනා එකම මනසකින් කැමැතිව එක්ව සොයනු ලැබුවේ උවද බුද්ධ විඥාණය ඔවුන්ට අවබෝධ කරගත නොහැක. චාරිපුත්‍රයනි, මම ඔබට මෙසේ නිවේදනය කරන්නෙමි. දේශනා කරන ලද විචක්ෂණ ආශ්චර්යමත් ධර්මය ගලා යාමක් නැත. අවබෝධ කරගත නොහැකි එය මා අවබෝධ කර ඇත්තේය. සම්පූර්ණත්වයට පත්වී ඇත්තේය. එහි ස්වභාවය හා එහි අංග ලක්ෂණ අවබෝධ කර ඇත්තේය. දස දිසාවෙහි වැඩවෙසෙන බුද්ධක්ෂේත්‍ර කිසි දින එකින් එක වෙනස් වන්නේ නැත. ඔබ බුදුන් දේශනා කළ ධර්මය හා ඒ සඳහා වූ මහත් ශක්තිය වැඩි දියුණු කරගත යුතුය. මෙම ධර්මඥානය තථාගතයන් විසින් දීර්ඝ කාලයක් තුල දේශනා කොට ඇත. දැන් සත්‍ය හෙළිකොට ප්‍රකාශ කළ යුතුය. මම මෙය ශ්‍රාවකයින්ට මෙන්ම පසේ බුදු බව ප්‍රාර්ථනා කරන්නන්ටද නිවේදනය කරමි. මිනිසුන් දුකින් මුදවා නිවන්පත් කිරීමටද මට හැකි වී තිබේ. බුදුන්ගේ උපාය කෞශල්‍ය මගින් ඔවුන්ට යාන තුනක් පෙන්වා දී ඇත.
එසේ කළේ ඔවුන්ගේ බැඳීම් ලිහිල් කරගෙන නිදහස් වීමටය. ඒ වෙලෙහි ඒ සභාවේ රැස්ව සිටි පිරිසෙහි රහතන් වහන්සේලා සසර ගමන අවසන් කර සිටින අය වූහ. අඤ්ඤා කොණ්ඩඤ්ඤ සහ තවත් රහත් වූ 1200ක් වූහ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ ශ්‍රාවකයින් හෝ පසේ බුදුවරු වීමට පෙරම් පුරන්නෝ වූහ. මෙහිදී මේ පිරිස් සිතන්නට වූ කරුණක් නම් බුදුන් වහන්සේ උපාය කෞශල්‍ය වර්ණනා කරමින් දේශනා කරන ලද ධර්මය තේරුම් ගැනීමට අපහසුය. අර්ථය අවබෝධ කර ගැනීමට ඉතාම අපහසුය. ශ්‍රාවකයෙකුට හෝ පසේ බුදු කෙනෙකුටද අවබෝධ කර ගැනීමට නොහැකිය. බුදුන් වහන්සේ මෝක්ෂය ලබා ගැනීමේ න්‍යාය දේශනා කළසේක. අපටද ඒ තත්වයට පත්විය හැකිය. නිර්වාණය ලැබිය හැකිය. නමුත් අපට උන්වහන්සේගේ දැන් කරන දේශනාවෙන් කියමින් සිටින්නේ කුමක්දැයි සාරාංශ කරගත නොහැකිය යන්නය. එම අවස්ථාවේ සැරියුත් තෙමේ සිව්වනක් පිරිසගේ සිත් තුළ ඇති වූ සැකය තේරුම් ගත්තේය. ඔහුටද මෙය සම්පූර්ණයෙන් තේරුම් ගත නොහැකි වූවකි. ඒ නිසා බුදුන් නමතමින් මෙසේ කියන්නේය. ලෝක පූජිතයාණනි, ඔබ වහන්සේ උපාය කෞශල්‍ය මෙතරම් වර්ණනා කිරීමට හේතුව සහ කාරණාව කවරේද? මෙය බුදුන්ගේම උපායකි. දේශනා කරන ලද ආශ්චර්යමත් ධර්මය ගැඹුරුය. තේරුම් ගැනීම අති දුෂ්කරය. අතීතයේ කිසි දිනක මෙවැනි ධර්මයක් ඔබ වහන්සේගෙන් අසා නැත. දැන් සිව්වනක් පිරිසෙහි සිත් තුළ සැකයක් පැන නැගී ඇත. ඒ නිසා තථාගතයාණෙනි, කුමන හේතුවක් නිසා උපාය කෞශල්‍ය යොදාගෙන අවබෝධ කරගත් දුෂ්කර අසිරිමත් ගැඹුරු ධර්මය නැවත නැවතත් මෙසේ ප්‍රකාශ කළේදැයි අපට පැහැදිලි කර දෙනු මැනව. මේ අවස්ථාවේ ශාරිපුත්‍රයෝ නැවතද වතාවක් ගාථාවකින් මෙසේ කියන්නේය. ප්‍රඥාවේ මහා පුරුෂයාණෙනි, උතුම් ශාස්ත්‍රූවරයාණෙනි, අන්තිමේදී ඔබ වහන්සේ පරම ධර්මය දේශනා කළසේක. ඔබ වහන්සේම විශිෂ්ට වූ බුදු බල දිනුවේ අභීත වූයේ මුදුන්පත් කරන ලද්දේ අවබෝධය සහ මෝක්ෂය සාක්ෂාත් කොටගන්නේ බෝධි මූලයේදී බුද්ධත්වයට පත් වූ බව ප්‍රකාශ කළසේක. අවබෝධ කර ගැනීමට නොහැකි වූ ඒ ධර්මය ගැන කිසිවෙකුට ප්‍රශ්න කිරීමටද හැකියාවක් නැත. මාගේ චේතනාව මැනීමට ඉතා අපහසුය. කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැක. ඔබ වහන්සේ ගමන් කළ මාර්ගය වර්ණනා කිරීමය. බුදුන් වහන්සේගේ ප්‍රඥා විචක්ෂණ භාවය පුදුමාකාරය. එය සියලු බුදුවරුන් පත්වන තත්වයමය. කෙලෙස් රහිත වූ නිර්වාණය සොයන රහතුන් වහන්සේලාද එම සැකය නැමැති දැලට හසුවන්නේය. ඒ අනුව කල්පනා කරමින් සිටියේ මෙවන්නක් බුදුන් වහන්සේ විසින් දේශනා කරනු ලැබුවේ ඇයිද යන්නය. පසේ බුදු බව පතන භික්ෂු භික්ෂුණීන්, දිව්‍ය පුත්‍රයන්, නාගයින්, භූතයින් සමග ගාන්ධර්වයන්ද එකිනෙකාගේ මුහුණු බලමින් තුෂ්ණිම් බුහතව භාග්‍යවත් ද්වීපාදෝත්තමයන්න් දෙස බලා සිටියෝය. මෙයට හේතුව කුමක්ද කියා අප ගැන අනුකම්පා කර එය පැහැදිලි කර දෙන මෙන් ආයාචනා කළහ. බුදුන් වහන්සේ මෙසේ වදාළසේක. මා උතුම් පුද්ගලයාය. මාගේ ප්‍රකාශය ඔබගේ සිත සැකයෙන් හා සංකාවෙන් පුරවන්නේය. ඇත්තෙන්ම සම්පූර්ණ ධර්මය මා ග්‍රහණය කර ඇත්තේද නැතිනම් මා තවමත් පුහුණු කිරීම මාර්ගයේ සිටියේද යන සැකයෙන් බුදුන්ගේ අතිජාත පුත්‍රයින් දෑත් එකතු කොට වැඳගෙන බුදුන් දෙස බලා සිටියෝය. ගැඹුරු සහ ආශ්චර්ය ධර්මයේ යථාර්ථය අප ඉදිරියේ තබන්න දිව්‍ය, නාග,
ගන්ධබ්බ ආදී වූ ගංගා නදීන්ගේ වැලිසා සමාන පිරිස් සමග බුදු බව ප්‍රාර්ථනා කරන 84000ක් බෝධිසත්වයින් සේම සක්විති රජවරුද දස දහස් කෝටි ලෝකවල සිට පැමිණි සියලු පිරිස් ගෞරවයෙන් දෑත් එකතු කොට වැඳගෙන මේ උතුම් ධර්මය ඇසීමට බලා සිටියෝය. බුදුන් වහන්සේ මෙම අවස්ථාවේ ශාරිපුත්‍රයන් නමතා මෙසේ කියන්නේය. නතරවන්න නතරවන්න. තව දුරටත් කතා කිරීම වැඩදායක නොවේ. මේ කරුණ ගැන මා කතා කරන්නේ නම් නොයෙක් ලෝකවල සිටින දෙව් මිනිසුන් තැතිගෙන සැකයන්ට පාත්‍රවන්නේය. නැවත වරක් ශාරිපුත්‍ර බුදුන් වහන්සේට මෙසේ කියන්නේය. තථාගතයාණනි, අප ඔබ වහන්සේගෙන් නැවත නැවතත් බැගෑපත්ව එම ධර්මය දේශනා කරන ලෙස ඉල්ලා සිටින හේතුව කුමක්ද? මේ සභාවේ සිටින ගණන් කළ නොහැකි සිය දහස් දස දහස් අසංකේය කෝටි ගණන් සත්වයෝ අතීතයේදී බුදුවරු දැක ඇත. ඔවුන්ගේ සය ඉන්ද්‍රියයන්ගෙන් උනන්දුව නිවැරදි වන අතර ඔවුහු ප්‍රඥාවන්ත වෙති. ඔවුන් ඔබ වහන්සේගේ දේශනාව අසනු ලබන්නේ නම් ඒ කෙරෙහි ගෞරවය සහ විශ්වාසය තබනු ඇත. ගෞරවයක් හා විශ්වාසයක් ඇති කරගනු ලබන්නේය. මෙම අවස්ථාවේ ශාරිපුත්‍ර නැවත වතාවක් ගාථාවකින් මෙසේ කියන්නේය. ධර්මරාජයාණනි, මෙතරම් ගෞරවාදරයට පාත්‍ර වූ තවත් කෙනෙක් නැත. ගෞරවනීය ඔබ වහන්සේ විශ්වාස කිරීමට අසීමිත වූ මෙම පිරිස අතර හැකියාව ඇති අය සිටිති. බුදුන් වහන්සේ නැවත මෙසේ වදාළසේක. ඉවසනු. සාරිපුත්‍රය, මා මේ ගැන කතා කරන්නේ නම් මම ධර්මය වටහා ගැනීමට අමාරු සහ විශ්වාස කිරීමට අපහසු ධර්මය දේශනා කරන්නේ නම් දෙව් මිනිස් අසුර ආදී ලෝකවල සිටින්නා වූ සියලු දෙනා විශ්මයට පත්ව සැකයට භාජනය වෙති. එයින් අහංකාර අභිමානයෙන් යුත් භික්ෂූහු අවීචි මහා නරකයට වැටෙන්නෝය, පතිත වන්නෝය. තථාගතයන් මෙසේ ගාථාවකින් කියන්නේය. ඉවසන්න, ඉවසන්න ශාරිපුත්‍රය. මාගේ ධර්මය ආශ්චර්ය අද්භූතය පිළිගැනීමට අපහසුය. අහංකාර උඩගු අධිමහණයෙන් යුතු අය මෙම ධර්මය අසනු ලැබුවද ඊට ගෞරවය විශ්වාසය නොපෙන්වති. මෙම අවස්ථාවේදී සැරියුත් තෙරුන් නැවත වතාවක්ද බුදුන් නමතා මෙසේ කියන්නේය. තථාගතයාණනි, ධර්මය දේශනා කරන මෙන් අපි බැගෑපත්ව ඉල්ලමු. ධර්මය දේශනා කරන මෙන් අපි බැගෑපත්ව ඉල්ලමු. මේ සභාවේ සිටින මා ඇතුළු සියලු දෙනා ගණනින් සිය දහස් දස දහස් මිලියන ගණන් පිරිස් භවයෙන් භවයට කාලයෙන් කාලයට බුදුවරුන් හමු වී උපදෙස් ලබාගෙන ඇත. මෙවැනි පුද්ගලයින් සියලු දෙනා තුළ එම ධර්මයේ කෙරෙහි ගෞරවයත් එය විශ්වාස කිරීමට හැකියාවත් ඇත. දීර්ඝ කාලය මුළුල්ලේම ඔවුන් සුවය හා විවේකය ලබමින් මහත් ඵල ලබමින් සතුටු වී ඇත. එම අවස්ථාවේ සැරියුතු නැවත මෙය ගාථාවකින් මෙසේ කියන්නෝය. මනුෂ්‍යයන් අතරේ ශ්‍රේෂ්ඨ වූ ගෞරවයන්ට පාත්‍ර වූ බුදුන් වහන්සේ උතුම් වූ ධර්මය අපට දේශනා කරන ලෙස බැගෑපත්ව ඉල්ලමු. මා බුදුන්ගේ වැඩිමහල් පුත්‍රයා ලෙස සැලකේ. ඒ නිසා ඒ ගැන අනුග්‍රහය දක්වා ධර්මයේ විශේෂතා පැහැදිලි කර වදාරන්න. මෙහි රාශි භූත වූ ගණන් කළ නොහැකි තරම් ශ්‍රාවකයින් හට ගෞරවයෙන් එම ධර්මය උගන්වා සමාදන් කරවා නිසි මගටගෙන ඇත. ඔවුන් සියලු දෙනා එකම මනසකින් දෑත් බැඳගෙන
බුදුන්ගේ වචනයක් ඇසීමට මහත් ආශාවෙන් බලා සිටින්නෝය. මා සහ අපගේ පිරිස් 1200ක් වූ පිරිස බුදු බව ප්‍රාර්ථනා කරන පිරිස්. මෙම දහම් සභාවේ සිට ධර්මය දේශනා කරන ලෙස බැගෑපත්ව ඉල්ලති. ඒ නිසා ධර්මයේ විශේෂතා අපට වදාරන්න. අපි ධර්මය අසමු. අති මහත් සන්තෝෂයට පත්වන්නෙමු. එම අවස්ථාවේදී තථාගතයන් වහන්සේ ද්වාරිපුත්‍ර තෙරුන්ට මෙසේ ආමන්ත්‍රණය කළසේ. ඔබ මහත්සේ උනන්දුවෙන් 3 වතාවක් එකම ඉල්ලීම කරයි. මා කෙසේනම් මෙම ධර්මය ප්‍රකාශ නොකර සිටිම්ද? ඔබ දැන් සාවධානව සැලකිලිමත්ව ශ්‍රද්ධා භක්තියෙන් යුතුව ධර්මය ශ්‍රවණය කරන්න. ඔබලා වෙනුවෙන් ඒ ධර්මය විග්‍රහය විස්තර කර ප්‍රකාශ කරන්නෙමි. සැරියුත් හට බුදුන් වහන්සේ මෙසේ වදාරනසේක. එය එසේම විය යුතුය. තථාගතවරුන් විසින් මේ ආශ්චර්යමත් ධර්මය දේශනා කරනු ලබන්නේ කාලයකිනි. එය හරියටම දීර්ඝ කාලයකින් උදුම්බරා මලක් පිපෙන වාසයේය. එවැනි කාලයක් පැමිණීම අති දුර්ලභය. ඔබ සහ අන් සියලු දෙනා මා විශ්වාස කළ යුතුය. බුදුවරු දේශනා කරන වචන හිස් හෝ බොරු හෝ නොවේ. ශාරිපුත්‍රය, බුදුන් වහන්සේ ධර්මය දේශනා කළේ ඒ අවස්ථාවට සුදුසු වනසේය. නමුත් එහි අභිප්‍රාය තේරුම් ගැනීම අපහසුය. හේතුව නම් උපාය කෞශල්‍යය මෙහෙයවා හේතු ඵලයන් සහ නොයෙක් උපමා නිදර්ශන නිර්දේශ සහිතව ඉගැන්වීම් දේශනා කරන හේිනි. මෙම ධර්මය පරීක්ෂාකාරී විග්‍රහයන් තුලින් හෝ විමර්ශනයන් තුලින් හෝ අවබෝධ කර ගැනීමට පුළුවන් දෙයක් නොවේ. මෙය තර්කයෙන් තොරය. හේතුව කුමක්ද? තථාගතයන් පහළවන්නේ ලෝකයේ මහත් වූ හේතු සාධකයන් කරන කොටගෙනය. බුදුවරු තථාගතයන්ගේ බුද්ධ ප්‍රඥාව, ප්‍රඥාවේ දොරටුව සියලු සතුන් සඳහා විවෘත කිරීමට කැමැත්තෝය. එසේ කිරීමෙන් උන්වහන්සේලා නිර්මලත්වයට පත්වෙති. බුදුවරු ලෝකයේ පහළවන්නේ ඒ නිසාය. බුදුවරු බුද්ධ ඥානය පෙන්වීම සඳහා සියලු සත්වයන් තුළ බුද්ධ ඥානය අවදි කරවීමට ධර්මය දේශනා කරති. ඒ සඳහා උන්වහන්සේලා ලෝකේ පහළ වෙති. සතුවයින් තුළ බුද්ධ ඥාන මාර්ගයට ඇතුල්වීමේ අභිප්‍රාය කැමැත්ත ඇති කිරීමට ධර්මය දේශනා කරති. ඒ නිසා බුදුවරු ලොව පහළ වේ. සැරියුත්නි, බුදුවරු ලොව පහළවීමට හේතුන් මේවාය. බුදුන් වහන්සේ ශාරිපුත්‍රයන්ට මෙසේ දේශනා කළසේ. බුදුවරු සරලව ධර්මය උගන්වන්නේ බෝසත්වරුන් හට සම්බුද්ධ ඥානය ලබා ගැනීම සඳහායි. ඔවුන් විසින් සෑම කල්හිම සියලු දේම කරනු ලබන්නේ හෝ කරනු ලැබුවේ හෝ එකම පරමාර්ථයකිනි. එනම් සජීවී සියලු සත්වයින් හට බුද්ධ ඥාන විශ්වය හා දර්ශනය ප්‍රකට කොට ඔවුන් යථාවබෝධයට පත්කිරීමේ එකම කාරණය හෙවත් අභිප්‍රායයි. පාරිපුත්‍රේනි, තථාගතයන්ට ඇත්තේ එකම බුද්ධ යානයක් පමණි. ධර්මය දේශනා කිරීමට යොදාගනු ලැබුවේ එයයි. බුදුවරුන්ට හෙවත් වෙනත් යානයක් නැත. දෙවැනි හෝ තුන්වැනි යානයක් නොමැත. ශාරිපුත්‍රය, දස දිශාවේ වැඩ සිටි බුදුවරු දේශනා කළේද ඒ එකම යානයයි. ශාරිපුත්‍රය, අතීත බුදුවරු සියලු සත්වයින්ගේ විමෝක්ෂය සඳහා ගිනිය නොහැකි උපමා කෞශල්‍ය හේතුඵලයන් හා නොයෙක් නිදර්ශන උපමා රූපකයන්ද න්‍යායන්ද ප්‍රායෝගික කොට ධර්මය සියලු ආකාරයෙන් ප්‍රකාශ කොට ඇත. ඒ සියලු න්‍යායන් දේශනා කරන ලද්දේ බුද්ධ යානය සඳහාමය.
ඒ බුදුවරුන්ගේ එම ධර්මය ශ්‍රවණය කරන ලද්දේ සියලු සත්වයෝ අනාගතයේදී සියලු දෙයින් සම්පූර්ණ වූ අනුත්තර වූ සම්මා සම්බෝධි පදවිය ලබන්නෝය. සාරිපුත්‍රය, අනාගතයේදී බුදුවරු ලෝකයේ පෙනී සිටින විට සියලු සත්වයාගේ විමුක්තිය සඳහා ධර්මය දේශනා කිරීමේදී උන්වහන්සේලා විසින්ද නොයෙකුත් වූ උපාය කෞශල්‍යයන් යොදා ගන්නේමය. හේතුඵල නිදර්ශන, වචන නිරුක්ති, උපමා රූපක, ප්‍රස්තාව පිරුළුවාදී මේ සියලු ධර්ම ඥානයන් මෙහෙයවන්නේ බුද්ධ යානය සඳහාමය. සියලු සතුන් හට බුදුවරුන්ගේ ධර්ම න්‍යායන් නැසීමෙන් අවසානයේදී බුද්ධ ඥානය ලබා ගැනීමට හැකිවන්නේය. සාරිපුත්‍රය, දස දිසාවේ ගණන් කළ නොහැකි සියදහස් දසදහස් සංඛ්‍යාත අනන්ත අපරිමාණ බුද්ධ ක්ෂේත්‍රවල දැන් වැඩ සිටින බුදුවරුන් විසින් සියලු සතුන් වෙත සම්පත් සාදමින් සතුට සාමය හා ඵලය ගෙන එනු ලබයි. මෙම බුදුවරුන්ද ගණන් කළ නොහැකි උපාය කෞශල්‍ය හා නොයෙක් හේතු හා ඵල උපමා වශයෙන් සියලු සතුන් බේරා ගැනීමට ධර්ම න්‍යායන් දේශනා කරන්නාහ. මේ සියලු ධර්ම න්‍යායන් බුද්ධ යානය වෙනුවෙන්ම ඒ සියලු දෙනා හට අන්තිමේදී බුද්ධ ඥානය වැළඳ ගැනීමට හේතු වන්නේය. පාරිපුත්‍රය, මෙම බුදුවරු සරලව ධර්මය උගන්වා බෝසතුන් සර්වඥයින් බවට පත් කරන්නාහ. එසේ කරනු ලැබීමට හේතුව නම් බුද්ධ ඥානය සියලු සත්වයින් හට පෙන්වීම සඳහාය. බුද්ධ ඥානය යොදාගෙන ඔවුන්ටද බුද්ධත්වය අවබෝධ කරලීම සඳහාය. සියලු සතුන් බුද්ධ ඥානය ළඟා කර ගැනීමේ මාර්ගයට අවතීර්ණ කිරීම සඳහා ඔවුන් මේරවීම පිණිසය. ස්වාරිපුත්‍රය, මමද එසේ කරමි. සියලු සතුන්ගේ මනස් තුල නොයෙක් ආශාවන් ගැඹුරින්ම රෝපණය වී ඇති බව අවබෝධ කොටගෙන චරිත ස්වභාවයන් අනුව මම නොයෙක් උපමා නිදර්ශන ප්‍රස්තාහා උපමා කෞශල්‍ය බලයෙන් ඔවුනට ධර්මය දේශනා කරමි. මා එසේ කළේ එකම බුද්ධ ඥානය මගින් ඔවුන් සම්මා සම්බුද්ධත්වයට පත් කරලීම සඳහාය. සාරිපුත්‍රය, දස දිසා ලෝකවල යානා දෙකක් නැත. තුනක් නම් කොයින්ද? සාරිපුත්‍රය, බුදුවරු පස්සාකාරයකින් අපවිත්‍ර වූ පිරිහුණු ලෝකවල පෙනී සිටිති. ඒවා නම් කාලය කල්පය පිරිහීම, ආශාවන්ගේ පිරිහීම, සත්ව සංයුතයේ පිරිහීම, දෘෂ්ටීන්ගේ පිරිහීම හා ජීවන කාලය පිරිහීමය. පාරිපුත්‍රය, මෙම අපවිත්‍ර වූ යුගය පැමිණි විට සත්වයින්ගේ ක්ලේශයන් බොහෝ දරුණු බවට පත්වේ. ඔවුන් කෑදරය, ඊර්ෂ්‍යා සහගතය, රෝපණය කරගන්නේ අකුසල් මූලයන්ය. කුසල් මූලයන් රෝපණය කර නොගනිති. මේ හේතුව නිසාම බුදුවරු උපාය කෞශල්‍යයෙන් උපරිම ප්‍රයෝජනයගෙන බුද්ධ යානයෙන් වෙනස් ආකාර විග්‍රහයන් කොට යාන 3ක් ගැන සඳහන් කරති. පාරිපුත්‍රය, කිසියම් ශ්‍රාවකයෙකු තමන් අරහත් කෙනෙකු වී පසේ බුදුයයි කියයිද ඔහු තවමත් තථාගතයන් ධර්මය උගන්වන්නේ බෝසතුන් සර්වඥ ඥානයට පත්කිරීමට බව නොදනි. ඒ නිසා ඔහු මගේ ශ්‍රාවකයෙකු නොවේ. ඔහු අරහත් කෙනෙකුද නොවේ. පසේ බුදුවරයෙකුද නොවේ. පාරිපුත්‍රය, නැවතද තමන් අරහත් භාවයට පත්වී සිටින්නේ යයිද? ඒ ඔවුන්ගේ නිවනට පත්වීමට පෙර මනුෂ්‍යයෙකු වශයෙන් පෙනී සිටින අවසාන අවස්ථාවයයිද කියන අනුත්තර සම්‍යක් සම්බෝධිය සොයා යාමේ තවදුරටත් අදහසක් නැති යම් භික්ෂුවක හෝ භික්ෂුණියක සිටී නම් එවැනි පුද්ගලයින් අහංකාර සහ උඩගු අධිමානයක සිටින්නන් බව දකිමි.
මා එසේ කියන්නේ ඇත්තෙන්ම ඔවුන් අරහත් භාවයට පත් වුණේ නම් සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ විශ්වාස කිරීමට ඔවුන්ට හැකියාවක් නැතිවීම සිදුවිය නොහැක්කක් හේිනි. එහෙත් බුදුන්ගේ පරිනිර්වාණයෙන් පසුව එයට ව්‍යාතිරේකයක් ඇත. බුදුවරයෙකු මේ ලෝකයේ පෙනී සිටින කාලයක් ඇත. හේතුව කුමක්ද? බුදුවරයෙකු පිරිනිවන් පෑමෙන් පසුව මෙම සූත්‍රය වැළඳගෙන කියවන සූත්‍රයේ තේරුම අවබෝධ කරගෙන සිටින පුද්ගලයෙකු සොයා ගැනීම අපහසුය. නමුත් යම් පුද්ගලයෙකුට වෙනත් බුදුවරයෙකු හමුවන්නේ නම් එවිට ඔවුන්ට ධර්ම පර්යාය හැදෑරීමේ අවස්ථාව ලැබේ. සාරිපුත්‍රය, ඔබ සියලු දෙනා එකම මනසකින් බුදුන්ගේ වචන විශ්වාස කර පිළිගත යුතුය. බුදුන්ගේ වචනය හිස් හෝ බොරු හෝ නොවේ. වෙනත් යානා නැත. ඇත්තේ බුද්ධ යානය පමණි. එම අවස්ථාවේදී තථාගතයාණෝ එහි තේරුම ගාථාවකින් අදහස් කර මෙසේ කියන්නේය. උඩගු කමින් අහංකාර කමින් යුතුව භික්ෂු භික්ෂුණීන් සිටීද තමන් උතුම් යයි සිතන උපාසකයන්ද භක්තිය ටිකෙන් ටික අඩුවෙමින් සිටින උපාසිකාවන්ද සිටින්නේද සතර ශ්‍රාවකයන් අතුරෙන් 5000ක් පමණය. තමන්ගේ වැරදි දැකීමට නොහැකි වූ ශ්‍රීලයෙන් පිරිහුණු තමන්ගේ අඩුපාඩුකම් වසාගෙන වෙනස් වීමට අකමැත්තෙන් සිටි බුද්ධියෙන් හීන වූ මෙම පිරිස කවටකම් හා විහිළු කරමින් ඒ දහම් සභාවෙන් පිටව ගියහ. බුදුන්ගේ මුහුණ ඉදිරියේම බුදුන්ගේ අධිකාරීත්වයෙන් ඉවත්ව ගියහ. ඔවුන් තුච්ච ශුන්‍ය හා නීච බල ඇති අය වූ අතර සද්ධර්මය ලබා ගැනීමට හැකියාවක් තිබුණාය නොවේ. මෙම දහම් සභාව හරසුන් අතුහා කොළවලින් නිදහස්ය. දහම් සභාවේ නැවතී සිටින්නෝ ඉදිතර හා සත්‍ය ලෙස සිත සාදාගත් අයයි. සාරිපුත්‍රය, සාවධාන වසන්න. සද්ධර්මය බුදුන් විසින් අවබෝධ කොටගෙන නොයෙක් උපාය කෞශල්‍ය පෙන්වා සියලු සතුන්ගේ යහපත සඳහා දේශනා කරනු ලැබුයේය. සියලු සතුන්ගේ මනස් තුල ඇතිවන සිතුවිලි, ඔවුන් ගමනෙහි යෙදුන සියලු මාවත්, ඔවුන් තුල පවතින නොයෙක් ආශාවන්ගේ ස්වභාවය හා ඔවුන්ගේ පෙර භවයන්හි කරන ලද කුසල් අකුසල් සියල්ල බුදුන් වහන්සේට විද්‍යමාන වේ. නොයෙක් උපමා නිදර්ශන ප්‍රස්ථා යොදාගෙන උපාය කෞශල්‍ය යොදවා ධර්මය දේශනා කොට සියලු සත්වයින් ප්‍රමුදිත කරති. සමහර විට උපදේශන සූත්‍ර, ගාථා හා පෙර භවයන් හා සිත්තීන් පිළිබඳ පෙර නොවැසූ විරල කතා මා විසින් ගෙනහැර දක්වනු ලබන්නේය. අනෙක් වේලාවේදී හේතුඵල වාදයද නොයෙක් උපමා නිදර්ශන ගාථා ඛණ්ඩ මගින් දේශනා කරන්නේය. ස්වල්ප ධර්ම කොටසක් ඇසීමෙන් සතුටු වන උපතින් හා මරණින් බැඳී පුදුමාකාර ධර්මය දේශනා කිරීමට ජාති ජරා මරණ සංඛ්‍යාත භාවයෙහි ගිජුව වෙසෙමින් අපහසු වූ අයට අනේක විද දුකින් පෙළෙමින් වුවද අප්‍රමාණ බුදුවරුන් හමුවේ ගැඹුරු ධර්මයෙහි ආශ්වර්යමත් ප්‍රතිපත්ති මාර්ගය අනුව නොයන්නවුන් හට බුදුන් වහන්සේගේ ප්‍රඥාවට පිවිසීමට උනන්දු කරවීම සඳහා මම නිර්වාණය ගැන දේශනා කරමි. ඔබ සියල්ලෝම නියත වශයෙන් බුද්ධත්වයට පතුවේ යයි මම කිසි දිනක නොකීවෙමි. මා ඒ කරුණ ගැන කිසි දිනක දේශනා නොකළේ ඊට කාලය නොපැමිණ නිසාය. නමුත් දැන් එයට නියමිත වේලාවය. මහා යානය ගැන ප්‍රකාශ කිරීමට සුදුසු වේලාවය. භවගාමී සියලු සතුවයින්ට සුදුසු වන ලෙස මාගේ ධර්මය අංග 9කින් දේශනා කළෙමි. මාගේ මූලික අරමුණ වන්නේ
ඔවුන් මහායානය දෙසට ගෙන යාමයි. ඒ හේතුව නිසාම මම මෙම සූත්‍රයේ දේශනා කළෙමි. ඊතා පිරිසිදු මනසක් ඇති බුදුන්ගේ පුත්‍රයන් සිටින්නේද? ඔවුන් තියුණු බුද්ධි මහිමයකින් යුක්ත වූයේද? ධර්ම ප්‍රතිපදාව මුදුනින් පිළිගත්තේද? අප්‍රමාණ බුදුවරුන් යටතේ දේශනා කර ඇති ආකාරයට ආශ්චර්ය වූ මාර්ගයේ එළඹියේද? එම බුද්ධ පුත්‍රයන් සඳහා මම මේ මහායාන සූත්‍රය දේශනා කරමි. ඔවුන් අනාගතයේදී බුද්ධත්වයට පත්වන බවට මම අනාගත විවරණයද පවසමි. හේතුව නම් ඔවුහු හද පත්ලෙන්ම බුදුන් ගැන සිතමින් පිරිසිදු සීලය දරාගෙන ආරක්ෂා කර පුරුදු කරති. ඔවුන් නිසකින්ම බුද්ධත්වයට පත්වන බව සහතික වන්නෙමි. මෙවදන් නැසීමෙන් පසු ඔවුන්ගේ සතුටු ප්‍රමෝදයයි මහත්ය. බුදුහු ඔවුන්ගේ සිතුවිලි සහ ක්‍රියා සියල්ල දනිති. එහෙයින් ඔවුන්ට මහායාන සූත්‍රය දේශනා කරන ලදී. මෙම සද්ධර්මය දේශනා කරන විට නික්ලේශී ශ්‍රාවකයින් හෝ බෝසත්වරු හෝ අසා සිටිත් නම් එක් ගාථාවක් වුවද ශ්‍රවණය කිරීමෙන් ඔවුන් සියලු දෙනා බුද්ධත්වයට පත්වීම පිළිබඳව කිසිදු සැකයක් ඇති නොවන්නේය. දස දිසාවේ පවතින බුද්ධක්ෂේත්‍රවල ඇත්තේ එකම යානයක් පමණි. යාන දෙකක් හෝ තුනක් නැත. එසේ වුවද වෙනසකට ඇත්තේ බුදුවරු ලොව පහළවන්නේ මේ යථාර්ථය වූ එකම ධර්මය දේශනා කිරීම සඳහාය. අනෙක් යාන දෙක සත්‍යයක් වේ. කිසි දිනක උන්වහන්සේලා සතුවයින් සසර තෙරෙන් එතෙර කිරීමට හීන යානය යොදා නොගනිති. බුදුන් විසින් පුරුදු පුහුණු කරනු ලැබුවේ මහායානයයි. උන්වහන්සේලා අවබෝධ කරගත් ධර්මය අනුව ලැබගත් සමාධියෙහි හා ප්‍රඥාවෙහි බලය යොදා ගනුවේ සතුවයන්ට විමුක්තිය ගෙනදීම සඳහාය. සියල්ලන්ට පොදු වූ අනුත්තර ධර්මය වූ මහායානය අවබෝධ කර දුන් මම එකද සතුවයකුටවත් හීනයානයෙන් ධර්මය කියා දෙන්නේ නම් මා මසුරු බවට පත්වේ. නමුත් එය නොවන දෙයකි. නමුත් යම් පුද්ගලයෙකු බුදුන් කෙරේ පැහැදී සරණ යයිද තථාගතයාණෝ ඔහු මුලාවට පත් නොකරති. තණ්හාව හා ඊර්ෂ්‍යාව උන්වහන්සේ තුල නැත. ධර්මය තුලින් සියලු අකුසල මූලයන් දුරු කළෙමි. මාගේ ශරීරය දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සැරසී ගත්තේ මම මුළු මහත් ලෝකය දීප්තියෙන් බැබළුවෙමි. මා ගණනකින් තොර බොහෝ මිනිසුන්ගේ ගෞරව ලබමින් සිටිමි. ඔවුන් සඳහා දේවල යථාර්ථය සංඥා වශයෙන් ඉදිරිපත් කර ඇති දෘෂ්ටාන්ත දේශනා කර ඇත. සාරිපුත්‍රය, මා ආරම්භයේදීම සියලු ලෝකවාසීන්ට වෙනසකින් තොරව මාහා සමාන තත්වයට ගෙන ඒමේ අදිෂ්ඨානය දැන් සම්පූර්ණ වී ඇත. සියලු සත්වයින් ධර්ම මාර්ගයට පමුණුවා බුදු මනසට ඇතුළු විය හැකි ලෙසට හරවා ඇත. මට කෙනෙකු හමු වූ විට සෑම කාරණයකදීම ඔවුන්ට බුද්ධ මාර්ගයන් ගැනම දේශනා කරමි. ප්‍රඥාවන් නොමැති පුද්ගලයාට එය තේරුම් ගත නොහැකි වෙයි. මෝහයෙන් පිරුණු නිසා මාගේ ඉගැන්වීම් නොපිළිගනිති. මම එවැනි සතුවීන් ගැන දනිමි. ඔවුන් පෙර කිසි දිනක කුසල් මූලයන් රෝපණය කරගෙන නැත. ඔවුහු පංචකාමයෙහි තදින් නැලී ගැලී ඇත. ඔවුන්ගේ මෝඩකම හා බලවත් ආශා තණ්හාව තුලින් මහත් විපත්ති මතුවෙයි. ඔවුන්ගේ ආශාවන් තණ්හාවන් එයට හේතුවයි. එයින් නොහු නිරය තිරිසන් ලොව හා ප්‍රේතාත්ම ආදී වූ මාර්ගයෙහි වැටෙත. වර එක දෙව්ලොවද වර එක මනුලොවද වර එක තිරිසන්වද යනාදී වූ සයාකාර ස්ථානයන්හි නැවත නැවත උපදිමින් සෑම දුකක්ම වේදනාවක්ම විඳිනු ලබන්නෝය. කර කැවෙන චක්‍රයක් මෙනි.
ගර්භාෂයක් තුල ඊතා කුඩා කලලයක් වගෙන ජීවිතය මෝරා වැඩිති. කිසිම ගුණධර්මයක් නොමැතිව අභාග්‍ය සම්පන්නව අනේක දුක් විඳිනුයේ මිත්‍යා දෘෂ්ටිය නැමැති ඝන වනයේ ඔබ මොබ සැරිසරති. නිත්‍ය වශයෙන් කුමක් ඇත්තේද නැත්තේද ආදී වූ දෙසටක් වාදගෙන ඒ මිත්‍යා ධර්මයන් තරයේ වැළඳගෙන ඒවායින් වෙන්වීමට නොහැකිව සිටිති. ඒවා ඉවත් කිරීමට අකමැතිය. තරයේ වැළඳගෙන සිටිති. ඒවා ඇත්ත වශයෙන්ම අසත්‍යය. ඉවත් කිරීමට නොහැකි නිසා තරයේ වැළඳගෙන සිටිති. කුහක කමින් හදවත් පුරවාගත් ඔවුහු චාටු බසින් පුරසාරම් කියන්නෝය. අල්ප දසදහස් ගණනකින් බුදුන්ට බුදුවරයෙකුගේ නම පවා අසන්නට නොලැබෙන්නේය. සත්‍ය වූ ධර්මය අසන්නට නොලැබෙන්නේය. ශාරිපුත්‍රය, මේ කරුණු නිසාම එබඳු පුද්ගලයින් ගලවා ගැනීම ඉතා දුෂ්කරය. ඔවුන්ගේ සියලු දුක් අවසන් කර ගැනීම සඳහා මම මේ මාර්ගයෙන් ඔවුනට ධර්මය දේශනා කොට නිර්වාණය පෙන්වූයෙමි. මම නිර්වාණය ගැන මෙසේ ප්‍රකාශ කළේ වුවද එය පරව නිමී යාම නොවේ, පරිනිර්වාණය වේ. ප්‍රථමයෙන්ම සියලු සංසිද්ධීන් ස්වරූපයෙන්ම ශාන්තය. යම් බුද්ධ පුත්‍රයෙක් මෙම බුද්ධ මාර්ගය පුරුදු කරගෙන යයි නම් එවැන්නන්ට අනාගතයේදී බුදුවීමට හැකිවන්නේය. මම උපාය කෞශල්‍යයෙන් සමෘද්ධි වූයෙමි. ධර්ම යානා 3ක් ලෙස පෙන්වූයෙමි. නමුත් සියලු තථාගතවරු ධර්මය දේශනා කරනු ලැබුවේ එකම යානයක් ලෙසින් පමණි. මා මේ සභාව ඉදිරියේ ඇති සැක සංකාවන් දුරු කළ යුතුය. බුදුවරුන්ගේ වචනවල වෙනසක් නැත. ඇත්තේ එකම යානයයි. යානා දෙකක් නැත. අතීතයේ ගණන් කළ නොහැකි කල්ප කෝටි ගණන් දීර්ඝ කාලයේ සිට ගණන් කළ නොහැකි පමණ බුදුවරු පරිනිර්වාණයට පත්ව ඇත. සිය දහස් දසදහස් කෙල කෝටි තථාගතවරු විවිධ හේතුන් උපමා නිදර්ශන නොයෙක් උපාය කෞශල්‍ය බලයෙන් ධර්මය දේශනා කරනු ලැබූහ. මේ සියලු බුදුවරුන් දේශනා කළේ එකම බුද්ධ යානයයි. සියලු ලෝක ධාතුවල සිටින්නා වූ සියලු දෙව් මිනිසුන්ගේ මනසේ ඇති තදබල ආශාවන් නොයෙක් උපාය කෞශල්‍ය මගින් දැන ගැනීමට සියලු සර්වඥයින් වහන්සේලා සමත් වෙති. යම් අයෙක් අතීතයේ සිටි බුදුවරුන් හමු වූයේද උන් වහන්සේලාගේ ධර්මය ශ්‍රවණය කළේද දානා මානාදිය දුන්නේද සීලය රකිනු ලැබුවේද ඉවසීම පෙන්වා තිබුණේද භාවනාවෙන් වඩන ලද්දේද දිනෙන් දින එබඳු වූ නොයෙක් ආකාරයෙන් කුසල් මූලයන් වඩා ගනු ලැබුවේද එවැනි පුද්ගලයෝ බුද්ධ මාර්ගය සාක්ෂාත් කළාහුය. බුදුන් පරිනිර්වාණයට පත් වූ පසු යම් පුද්ගලයෙක් යහපත් සිතුවිලි වලින් සිටින්නේද බුදුන් කෙරෙහි ශ්‍රද්ධා භක්තිය වඩවා ඇත්තේද එබඳු වය බුද්ධ මාර්ගයට ඇතුළු වන්නාහුය. බුද්ධ පරිනිර්වාණයෙන් පසු යම් පුද්ගලයෙක් උන්වහන්සේගේ දේහයට පූජෝපාර පවත්වයිද දස දහස් කෙල කෝටි ගණන් ස්තූපයන් රණින් රිදියෙන් පලිඟු මිනියෙන් මුතුයෙන් ආදී වූ අලංකාර කොට සරසා පූජා කරයිද එසේම අලංකාර කොට ස්මාරක ගොඩනගයිද ගලින් ස්මාරක සොහොන් කොත් පන්සල් කරයිද සඳුන් අගිල් දේවදාර වැනි ලීයෙන්ද තවත් ගඩොල් හුණු මැටි හා පස් ආදියගෙනද ස්තූප විහාර කරවයිද බොහෝ දුෂ්කර වනපෙතුවල එසේ ස්තූප සාදයිද පොළව හාරා බුදුන් වෙනුවෙන් ස්මාරක චෛත්‍ය කරවයිද පොඩි දරුවෙකුව ලික් එකතු සෙල්ලම් පිණිස බුද්ධ ස්තූපයක් හද එවැනි පුද්ගලයන් සියලු දෙනා බුද්ධ මාර්ගයට ඇතුළු වන්නෝය. යම් පුද්ගලයෙක් බුදුන් උදෙසා බුදුන්ගේ අපරිමිත චරිත ලක්ෂණගෙන
එය සිතෙහි ඇඳගෙන ඒවා විදහා දක්වන බුදු පිළිමයක් නිර්මාණය කරයිද? එවැන්නෝ බුද්ධ මාර්ගයට ඇතුළු වන්නෝය. යමෙක් සත් රුවනින් සුදු රතු තඹ හා ලෝකඩයෙන් යකඩ ටින් මැටි ඉටි ආදී ප්‍රතිමා කරවූය. රෙදිවල කැන්වස් රෙදිවල ලාකඩ හෝ වෙනත් සායම්කින් බුදු රූ සිත්තම් කරත් ඔවුන් සියලු දෙනාම බුද්ධ මාර්ගයට ඇතුළු. යමෙක් සායම් යොදාගෙන බුදුවරුන්ගේ විශිෂ්ට ලක්ෂණ පිළිබිඹු කරන බුද්ධ පින්තූර අඳින්නේ නම් ඔවුන් සියක් වාරයක් කුසල් ලබයි. ඔහු විසින් බුද්ධ පින්තූරයක් අඳීද අන් අය ලවා අන්දවයිද ඔවුන් සියලු දෙනා බුද්ධ මාර්ගයට එළඹැත්තාහ. කුඩා දරුවෙකු වුවද සෙල්ලම් කරද්දී තන කොළයකින් ලී කැබැල්ලකින් බුරුසුවකින් හෝ සමහර විට ඇඟිලි තුඩකින් බුදුන්ගේ චිත්‍රය අඳිනු ලබයිද ඔහු ටිකෙන් ටික කුසල් ගොඩනගාගෙන සම්පූර්ණයෙන් ඔවුන්ගේ සිත මෛත්‍රියෙන් පුරවාගන්නෝය. ඔවුන් සියල්ලෝ බුද්ධ මාර්ගයට ඇතුළු වී ඇත්තෝය. බෝධි සත්වයින්ට ධර්මය ප්‍රකාශ කිරීමෙන් අප්‍රමාණ සත්ව සමූහයන්ට විමුක්තිය උදා කොට ඇත. යම් පුද්ගලයෙක් ස්මාරක ස්තූපයක් හෝ මැණික් කෙබ්බ වූ පිළිමයක් හෝ සිතුවම් කළ බුදුරුවක් හෝ ඉදිරියේදී ගෞරව සිතින් මල් පහන් සුවඳදුම් කොඩි ඡත්‍ර පූජා කරයිද යම් පුද්ගලයෙක් ලවා බෙර වීණා වයලීන වාදනය කරවයිද ඒ සියලු දේ කරනුයේ බුදුන්ට ගෞරව පිණිසය. යමෙක් සතුටු සිතින් බුදුන්ගේ බලය පිළිබඳ බැතිගී ගායනා කරයිද අඩුම වශයෙන් එක සංගීතක් ස්වරයක් ඒ පිළිබඳ ගායනා කරයිද ඒ සියලු දේ කරන අය බුද්ධ මාර්ගයට ඇතුළු වූවෝ වෙති. විසිරුණු මනසින් යුතු මිනිසුන් වුවද සිතුවම් කර ඇති බුදුරුවකට එක මලක් පූජා කරයිද යථා කාලයේදී ඔවුනට ගණන් කළ නොහැකි තරම් බුදුවරු දැක ගන්නට ලැබෙන්නේය. යමෙක් හිස පහත් කොට ගෞරව නමස්කාර කරයිද දෑත් එක් කොට වඳීද එක් අතක් කොසවා නමස්කාර කරයිද හිස හැරවීම පමණක්වත් කරයිද මේ සියල්ල කරනු ලැබුවේ බුදුන්ට ගෞරව පූජා වශයෙන්. එවැනි සියල්ලන්ටද ගණන් කළ නොහැකි බුදුවරු දකින්නට ලැබෙන්නේය. උතුම් වූ බුද්ධ මාර්ගයට ඇතුළු වෙති. ඔවුහු ගණන් කළ නොහැකි තරම් සත්ව සමූහයන්ට විමුක්තිය ළඟා කර දෙති. ඔවුහු ඉතිරියක් නොපවතින නිර්වාණයට පත්වන්නෝය. ගිනි පෙනෙල්ලක් දැවී ගිය විට ගින්දර නිවී ගියා වැනි වේ. විසිරුණු මනසින් යුතු මිනිස්සු තූපයක් අභියසට විහාරයක් තුලට පැමිණ එක්වරක මුත් බුදුන්ට නමස්කාර වේවායි කියන්නේ. ඔවුනට බුද්ධ මාර්ගයට ඇතුළු විය හැක්කේය. අතීතයේ බුදුවරු ජීවමානව සිටි කාලවල හෝ උන්වහන්සේලාගේ පිරිනිවන් පෑමෙන් පසුව වුවද මේ ධර්මය ඇසූ අය බුද්ධ මාර්ගයට පිවිසියාහු වන්නේය. අනාගත කාලයේදී පහළවන ලෝක පූජිතයන් වූ තථාගතවරුන්ගේ ප්‍රමාණයන්ද ගණනය කළ නොහැක. එම බුදුන් වහන්සේලාද ගණන් කළ නොහැකි තරම් උපාය කෞශල්‍යන් මගින් සත්වයින්ට මෝක්ෂය සලසති. කෙලෙස් බරින් තොර බුද්ධ ඥානයට ඔහු පිවිසෙති. සද්ධර්මය අසනු ලැබූ එකතු පුද්ගලයෙක් බුදු නොවී නොසිටින්නේය. සියලු බුදුවරුන්ගේ පරම අධිෂ්ඨානය නම් උන් වහන්සේලා අවබෝධ කරගත් ධර්මය සියලු සත්වයින් හට එකසේ අවබෝධ කරවීමයි. ඒ අනුව ඔවුන්ටද එම මාර්ගයට ඇතුළු විය යුත්තේය. අනාගතයේදී පහළවන බුදුවරු කෝටි 100,000 ගණන් ධර්ම න්‍යායන් දේශනා කරනු ලබන්නේද සත්‍ය වශයෙන් බුද්ධ ඥානය අවබෝධ කරවන්නා වූ එකම යානය වශයෙනි.
බුදුවරු බොහෝ ගෞරවයට පාත්‍ර වූ ද්වීපාදයෝය. ස්වාභාවික සංසිද්ධිවල වෙනස් නොවන ස්වරූපය හා බුද්ධත්වයේ බීජ අංකුර තුලින් ඇතිවන බැඳීම් වලින් ඇතිවේ. ලෝකයේ චරිත ලක්ෂණ ධර්මය හා බැඳී පවතී. බෝධි මණ්ඩලයේදී මේ අවබෝධ කොටගත් විනායකයන් වහන්සේ කෞශල්‍ය මෙහෙවා මේ ධර්මය කියා දෙති. ගංගා නදියේ වැලිකැට හා සමාන දැන් දස දිසාවේ සිටින බුදුවරු දිව්‍ය මනුෂ්‍යයන්ගෙන් පූජෝපහාර ලබති. සත්වයින් හට සාමය හා සතුටගෙන ඒමට උන් වහන්සේලා ලෝකයේ පහළ වෙත්. මේ ආකාර වූ ධර්මයද දේශනා කරති. ශාන්තව පරිනිර්වාණයට පතුවීමෙන් සත්‍ය තේරුම් ගනු ඇත. ඒ නිසා උපාය කෞශල්‍ය යොදාගෙන නොයෙකුත් මාර්ග පෙන්වා ඇත්තේ එකම යානයක් පිළිබඳ සත්‍ය ඉදිරිපත් කිරීමටයි. බුදුන් වහන්සේලා සත්වයින්ගේ සිත් ඇතුළත පවත්නා සිතුවිලිද අතීතයේ පුරුදු කළ කුසල් අකුසල්ද ඔවුන්ගේ ආශාවන් හා හැකියාවන් පිළිබඳ යුක්තිය හා බලයද හැඳිනගෙන නොයෙක් හේතුඵල උපමා නිදර්ශන සහ තවත් ආප්තයන් යොදාගෙන ධර්මය දේශනා කිරීමට සුදුසු යයි සිතා දේශනා සඳහා උපාය කෞශල්‍ය යොදා ගනිති. දැන් මමද එයම එසේ කරමි. සත්වයින්ට සාමය සහ සැනසීම ගෙන දීමට නොයෙකුත් න්‍යාය ධර්ම මගින් බුද්ධ මාර්ගය පතල කරමි. මනසේ ප්‍රඥා මහිමයින් සත්වයින්ගේ කෙලෙස් ස්වභාවයන් දන්නා හේයින් ඔවුන්ට සතුට ප්‍රීතිය හා ප්‍රමෝදය ගැනීම සඳහා උපාය කෞශල්‍ය මගින් මෙම සද්ධම්ම පුණ්ඩරීක සූත්‍රය දේශනා කරමි. සාරිපුත්‍රය, බුදු වැස තුලින් මා දකින දෙය ඔබ අවබෝධ කරගත යුතුය. සයාකාර වූ සසරෙහි දුක්ඛිතව පිළිසරණක් නැතිව නැවත නැවත මැරෙමින් ඉපදෙමින් බියකරු මාර්ගයක වෙසෙන සත්වයින් මම දකිමි. තෙමරා ඒ උගේ පෙඳකෙස් කෙරෙහිම මුසපත්ව සිටින්නාසේ ඔහු පංචකාමේ ඇලී ගැලී සිටිති. කොපමණ කැපවීමකින් නැද්ද යසුවහොත් ඔහු තණ්හාවෙන් හා මෝහයෙන් අන්ධ වූවෝ කිසිවක් නොදකිති. ඔහු බුදුන් නොසොයන්නෝය. සියලු දුක් කෙලවර කරන ධර්මය නොසොයති. නමුත් ඔහු මිත්‍යා දෘෂ්ටියෙහි ගැඹුරට කිඳා බැස ඇත. දුකට පතුවී සිටින්නා වූ ඔවුන් ගලවා ගැනීමේ අදිෂ්ඨානයෙන් වූ මහා කරුණා මනස මා තුළ ඇතිවිය. මම ප්‍රථමයෙන් බෝධි මූලයේහි වැඩහිඳ බෝධිය දෙස බලාගෙන ඒ වටේ සක්මනක යෙදුණෙමි. එසේ තුන්වරක් ඒ ආකාරයටම ඕනෑකමින් ගත කළෙමි. මා ලබාගත්තා වූ ඥානය විශිෂ්ටය, ආශ්චර්යමත්ය, ඊතා සියුම්ය. නමුත් අනුවන මෝහයෙන් අන්ධ වූ සතුටෙහි එල්බගෙන සිටින්නවුන්ට කෙසේනම් විමුක්තිය සලසම්දැයි මම සිතන්නට වීමි. එකල්හි බ්‍රහ්ම රාජවරු, චක්‍ර ඉන්ද්‍ර සහ ලෝක ආරක්ෂක සතරවරම් දෙවිවරු, මහේශ්වර සහ අනෙක් දෙව් රදවරුද දහස් දසදහස් සංඛ්‍යාත ඔවුන්ගේ පිරිස්ද ඇඟිලි බැඳ නමස්කාර කොට ධර්ම චක්‍රය කරකවනමින් මගින් බැගෑපත්ව ඉල්ලා සිටියහ. එකිනෙහිම මට මෙසේ සිතුවිල්ලක් විය. හුදෙක් මා බුද්ධ යානය දේශනා කරනු ලැබේ නම් දුක් සසරෙහි ගිලෙමින් සිටින සත්වයින්ට සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ උච්චාරණය කිරීමට පුළුවන් කමක් නැත. හේතුව නම් මෙම ධර්මය විශ්වාස කිරීම අපහසු හේයින් ප්‍රතික්ෂේප කොට ත්‍රයි භූමික අපායට පතිත වන හේයිනි. එසේ හේයින් ධර්මය ප්‍රකාශ නොකොටම අප්‍රමාදව නිවනට ඇතුළු විය යුතුය. එසේ වූ සිතුවිලි සහිත වූ මට
ඉක්බිතිව අතීතයෙහි වැඩ සිටි බුදුන් වහන්සේලා දෙස බැලීමි. උන් වහන්සේලා උපාය කෞශල්‍ය යෙදූවාකාරය සිහිපත් කරමි. මා අත්කරගෙන සිටින බුද්ධ මාර්ගයද එය බැවින් එසේම මමද යානා 3ක් දේශනා කරමි. මා මෙසේ සිතන කල්හි දස දිසාවේ වැඩ සිටින බුදුන් වහන්සේලා පෙනී සිටිමින් බ්‍රහ්ම ශබ්දය පතුරුවා මා සනසමින් මෙසේ උපදෙස් දුන්නෝය. අසම සම විනෙතුරෝ ශාක්‍ය මුනින්ද්‍රයාණනි, සාදු සාදු, ඔබද සම්බෝධියට පත් වූයේය. පෙර සියලු බුදුවරුන් ගත් මග යමින් ඔබද උපාය කෞශල්‍ය උදාහරණ වශයෙන් ගනු මැනව. අපද විශිෂ්ට වූ ආශ්චර්යමත් ඒ ධර්මය අවබෝධ කොට දෙමු. නොයෙක් ආකාර වූ සියලු සත්වයින් කලවා ගැනීම සඳහා වෙනස්කම් සහිත කොට යානා 3ක් දේශනා කළෙමු. අල්ප වූ ධර්මයක් අසා ප්‍රමෝදයට පත්වන බුද්ධියෙන් හීන වූවෝ තුමු බුද්ධත්වයක් ලබා ගනිතේ නොසිතති. එසේ පිළිගැනීමක් ඔවුන්ට නැත්තේය. ඒ නිසා බොහෝ දෙනා කැමති වූ සුළු වූ ධර්ම කොටස් දේශනා කළෙමු. ඒ නිසා උපාය කෞශල්‍ය යොදාගෙන නොයෙක් කානිසංසයන් අරමුණු කොට තබාගෙන වෙනස්කම් දක්වමින් ධර්මය දේශනා කළෙමු. නමුත් යානා 3ක් ගැන ධර්මය හුදෙක්ම දේශනා කළේ බෝධිසත්වයන්ට ඉගැන්වීම සඳහාය. සාරිපුත්‍රය, ඔබ මේ ගැන දැනගත යුතුය. එම පෙර බුදුවරුන්ගේ ගැඹුරු පිවිතුරු අසිරිමත් භාෂිතය ඇසූ විට මම මෙසේ හඬ නගා කීවෙමි. සියලු බුදුවරු දිනේවා, සියලු බුදුවරු දිනේවා යනුවෙනි. නැවත මා මෙසේ සිතුවෙමි. මේ පැමිණ සිටින්නේ කිලිටි සහිත වූ අයහපත් ලෝකයකටය. එහෙයින් එම බුදුවරුන් දේශනා කළ ආකාරය උදාහරණ කරගෙන මමද එසේ ක්‍රියා කරමි. එසේ කල්පනා කොට බරණැස් නුවර බලා පිටත් වූයෙමි. සියලු සංසිද්ධීන්ගෙන් නිරෝධය වචන වලින් විස්තර කළ නොහැකි බැවින් උපාය කෞශල්‍ය මගින් පස්වග මහණුන්ට ධර්මය ප්‍රකාශ කළෙමි. මෙය ධර්ම චක්‍ර ප්‍රවර්තනය හෙවත් දම්සක කරකැවීම යනුවෙන් දක්නා ලද්දේය. එහි නිර්වාණ යන ශබ්දය ඇතිවිය. අරහත් හා ධර්මය සහ සංඝ යන ශබ්දයන් ඇසුනේය. මේ යෙදුම් සහිතව ධර්ම චක්‍රය කරකැවුයේ වෙනස්කම් දැක්වීමටය. අනන්ත වූ කල්ප ගණනකට පෙර සිට මවිසින් නිර්වාණය පිළිබඳ දේශනා කොට මහත්සේ වර්ණනා කරන ලද්දේ උපතින් හා මරණයෙන් ඇතිවන මහා දුක්ඛස්කන්ධය අවසන් කරන ධර්මය ලෙසිනි. සාම්ප්‍රදායිකව සැමවිටම ධර්මය දේශනා කරන ලද්දේ ඒ ආකාරයෙනි. සාරිපුත්‍රය, ඔබ මේ ගැන දැනගත යුතුය. මා බුද්ධ පුත්‍රයන් දෙස බලන විට කෙලවරක් නැති කෝටි සිය ගණන් බුද්ධ පුත්‍රයෝ ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව බුද්ධත්වය සොයා යන බව මම දකිමි. සියල්ලෝ ගෞරව පෙරදැරිව බුදුන් නබියසට පැමිණෙති. අතීත බුදුවරුන්ගේ උපාය කෞශල්‍ය මගින් දේශනා කරන ලද ධර්මය ඔවුන් විසින් ශ්‍රවණය කර ඇත්තේ වෙයි. මට මෙය හේතු වන්නේ තථාගතයන් වහන්සේගේ ලොව පහළවීම බුද්ධ ඥානය පිළිබඳ දේශනා කිරීම සඳහාම වන්නේය යන්න සිතා ගැනීමටය. දැන් සාරාංශ කර ධර්මය දේශනා කිරීමට නිසි අවස්ථාව පැමිණ ඇත. ශාරිපුත්‍රයනි, ඔබ මෙය මැනවින් තේරුම් ගන්න. නුවණ මද බාහිර දේහි එල්බගත් උදාසීන අහංකාර පුද්ගලයින්ට මේ ධර්මය විශ්වාස කිරීමට හැකියාවක් නොමැත්තේය. දැන් මම ප්‍රමෝදයට පත් වූයෙමි. අභීත වූයෙමි. බෝසත්වරුන් අතරට පැමිණ උපාය කෞශල්‍ය ඉවත් කර උතුම් බුද්ධ මාර්ගය පමණක්ම දේශනා කරමි.
බෝසත්වරු සද්ධර්මය අසා කුකුසෙන් නැතිවුණ පැටලිලි වලින් නිදහස් වෙති. 1200ක් වන මේ සියලු අරහත්වරු බුද්ධත්වයට පත්වන්නෝය. කාලාතුරේ බුදුවරු යම්සේ සද්ධර්මය දේශනා කරන්නෝද දැන් මමද එසේ කරමි. විකල්පයන්ගෙන් තොර වූ ධර්මය පවසමි. බුදුවරු ලොව පහළවන්නේ කාලාන්තරයකිනි. එසේ වන්නේ බුදුවරුන් විසින් ධර්මය දේශනා කරනු ලැබීම දුෂ්කර වේ. ගණනය කළ නොහැකි ප්‍රමාණය කළ නොහැකි කල්ප ගණනක් තුල ජීවත් වන යමෙකුට මේ ධර්මය ඇසීමට ලැබෙන අවස්ථාද දුර්ලභය. එසේ වුවද එම ධර්මය ඇසීමට හැකියාව යමෙකුට ඇතිවීමද දුර්ලභය. ඒ උදුම්බරා මලක් මෙන් දුර්ලභය. උදුම්බරා මල සියලු ලෝක ධාතුවල සිටින දිව්‍ය මනුෂ්‍යයන්ගේ අමන්දානන්දයට හේතුවන දැකීම දුෂ්කර වූවකි. හේතුව නම් එම මලක් පිපෙන්නේ අනන්ත වූ කල්ප ගණනකට පසුය. යමෙකු මෙම සද්ධර්මය අසා සතුටින් වර්ණනා කරයිද අඩුම වශයෙන් එක වචනයක් කියවයිද ඔහු විශ්වයේ අතීත වර්තමාන අනාගත කාලවලදී වැඩ සිටිනු ලබන්නා වූ සියලු බුදුවරුන්ට පූජෝපහාර කළා නම් වන්නේය. එහෙත් එබඳු පුද්ගලයෙකු සොයා ගැනීම උදුම්බරා මලක් සොයා ගැනීම හා සමානව අතිශය දුෂ්කර වන්නේය. කිසිවෙකුට සැකයක් ඇතිවිය යුතු නැත. මම සියලු ධර්ම න්‍යායන්ගේ ධර්ම රාජයාණන් වෙමි. මෙම ධර්ම සභාවට මම මෙසේ නිවේදනය කරමි. මම දේශනා කරන්නේ එකම යානයකි. එම අග්‍රයානය මම ඔවුන්ට උගන්වා ඔවුන් බෝධිසත්වයන් බවට පත් කරමි. මට වෙනත් ශ්‍රාවකයින් නැත. ශාරිපුත්‍ර, ඔබද ශ්‍රාවකයෝද බෝසත්වරුද මෙම ආශ්චර්යමත් වූ ධර්මය වූ බුදුවරුන්ගේ පරම දුරවබෝධ රහස තේරුම්ගත් බව විශ්වාස කටයුත්තෝය. පංචවිධ අපිරිසිදු වපාය භූමින්හි වෙසෙන කාමයන්හි තෘප්තිය සොයන සත්වයෝ කිසි විටක ධර්ම මාර්ග නොසොයන්නෝය. අනාගතයේ එන පාපී පුද්ගලයෝ බුදුන් වහන්සේ ධර්මය දේශනා කරන විට බුද්ධ යානය ගැන අසා මෝහයෙන් බඳනා ලද සිතින් ධර්මය ප්‍රතික්ෂේප කොට විරුද්ධව කතා කොට නරකාදි මාර්ගයට වැටෙන්නෝය. නමුත් පවෙහි ලැජ්ජශීලී ගුණවත් පුද්ගලයන් වෙත්ත ඔවුහු උතුම් බුද්ධ මාර්ගයේ සෙවීමට දැඩිව යන්නෝය. ඒ නිසා ඔවුන් වෙනුවෙන් මම බුද්ධ යානය විස්තර කර වර්ණනා කරමි. සියලු බුදුවරයන්ගේම ධර්මය මෙසේයයි ශාරිපුත්‍රය ඔබ අවබෝධ කරගත යුතුය. දහස් මිලියන උපාය කෞශල්‍ය මගින් ඒ අවස්ථාවන්ට උචිත ආකාරයෙන් ධර්මය දේශනා කෙරෙන්නේය. නමුත් එය අධ්‍යයනය නොකරන්නෙකුට එය කිසිසේත් අවබෝධ කළ නොහැක. නමුත් ශාරිපුත්‍රය, ඔබ සහ අනෙක් අය උපාය කෞශල්‍ය මගින් බුදුන් ධර්මය දේශනා කළේ කෙසේද යන්න දනිති. ඔබට සැකයක් සංකාවක් තිබිය නොහැක. නමුත් ඔබ ඔබගේ සිත ඊතා සතුටින් පිරී ඇති කාරණය ගැන දන්නේහිය. එනම් ඔබද අනාගතයේදී බුද්ධත්වයට පත්වන බවය. රසික, ඉතින් අපි බොහොම අපහසුයෙන් තමයි සත්‍ය දේශනාව ලෝකෙට දියත් කරන්නේ. බොහොම අපහසුයි. ඉඩ දෙන්නේ නැහැ. ස්වභාව ධර්මයේ පවා ඉඩ දෙන්නේ නැහැ. ඒකට හේතුව හැදිලා තියෙන ක්‍රමය වෙන. පස්විධ ආකාරයකින් අපවිත්‍ර වූ ලෝකයන් තුල බුදුවරු පෙනී සිටිනවා කියලා කියන. කාලය කල්පය පිරිහීම,
සත්ව සංයුතයේ පිරිහීම, ආශාවන්ගේ පිරිහීම, මිත්‍යාවේ පිරිහීම, මෙවන් ලෝකවල පහළ වෙනම කියලා කියනවා. ඒ පිරිහීමට ලක් වෙන්නේ මිනිසුන්ගේ ඇස සහ කන සහ නාසය දිව ශරීරය පිරිහීම නිසා කියලා බුදුවරු කියා දෙන්න ලෝකෙට වැඩම කරනවා. මනෝභාවයන් තුල සැරිසරන කට්ටියන්ට රෝගයක් මේ වෙනකොට දියත් වෙනවා ලෝකෙට. ඉතින් මෙන්න මේ සූත්‍රය තමයි බෙහෙත වෙන්නේ ලෝකෙට. මේක දෙන්න අපිට දෙන්නේ නැහැ. ලෝකෙට කරන්න දෙයක් නැහැ. අවශ්‍ය කට්ටියන්ට විතරක් දොරගුළු විවර වෙනවා කියලා කියනවා. මරණයට බය දුවන කට්ටියන්ට දුවල ඉවර වෙන්න බෑ කියලා අපි කියන්නේ. දුවල ඉවර වෙන්න බෑ. දුවල බේරෙන්න බෑ. එවන් අවස්ථාවක් ලෝකෙට උදා වෙලා තියෙනවා. ඒ අවස්ථාවේදී අවශ්‍ය බෙහෙත සූත්‍රය ලෝකෙට එළි දක්ව ගන්න මිනිස්සුන්ගේ කන් නැසී පවතිනවා. මිනිස්සු තාම සැරිසරන්නේ මිත්‍යාව තුල වෙනවා. මෙවන් සූත්‍රයක් ලෝකෙට එළි දක්වන්න සුදුසු නැහැ කියලා කියන වගේ එකක් මට තේරෙනවා. අපි ඒ දේවල් කරන්න ඕනේ නුසුදුසු වුන් ලෝකෙන් ඉවත් කරලි වෙලා සූත්‍රය විතරක් ඉතුරු කරන්නම් කියන ස්වභාවයක් මට පේන්න තියෙනවා. ඉතින් මිනිසුනේ අපි මේ සූත්‍රය අරන් තියලා තියෙන්නේ පැහැදිලිව හෙට හෝ අනිද්දා සම්පූර්ණයෙන්ම දේශනාවත් ඒ වගේම මගේ දේශනාවත් ලෝකෙට එළි දැක්වේවි. ලෝකේ ලොක්ඩවුන් කරන්නේ වෙන මොකටවත් කරන්නේ මේ සූත්‍රය ඉදිරිපත් කරා. ලෝකේ තාක්ෂණය දිනුනේ වෙන මොකටවත් කරන්නේ නෙවෙයි 180යි සූත්‍රයයි ලෝකෙන් තිය. ඉතින් අන්නේ ලොක් එක මේ වෙනකොට ලෝකෙට දාලා තියෙනවා. මගේ ජාතියේ කන් ඇහුනොත් සුබවාදී වෙනවා. සිංහල ජාතිය කන් ඇහුනොත් සුබවාදී වෙනවා. සිංහල භාෂාවෙන් කියවෙන්නේ සියලු දෙනා මිත්‍යාවෙන් මිදිලා පැමිණිය යුතු ගමනක් තමයි ඉදිරියට තියෙන්නේ. සියලු ජාතීන්ට මිත්‍යාවෙන් මිදිලා ඉදිරියට පැමිණීමක් තියෙන්නේ. මිත්‍යාවට දරුණු ලෙස ප්‍රහාර එල්ල වෙයි. කාලය කල්පය පිරිහිලා වර්තමානය පේන්නේ නැතුව යන මිනිසුන්ට දැවැන්ත දඬුවම් තියෙයි. ආශාවන්ගේ පිරිහිම් මත ගමන් කරන කට්ටියන්ට නිරේ දොරගුළු විවර වෙයි. මෙවන් දේවල් ඉස්සරහට සිදුවේ. මේ වසවර්ති මාරයේ යුගයේ ආරම්භ වෙලා මෙතෙන්ට එනවා බුදුවරු. ඇවිල්ලිවල යනවා අනුත්තර සම්‍යක් සම්බුද්ධත්වයට. අනුත්තර සම්‍යක් සම්බුද්ධත්වය කියලා කියන්නේ මේ වෙලාවේ බුදුවරු ඇත්තෙත් නැහැ. මතු බුදුන් නැත්තෙත් නැහැ. පෙර බුදුන් නැත්තෙත් නැහැ. මම් බුදු වේ යුතුයි කියන තනින් බුදු වෙන කට්ටිය මේ වෙලාවට පහළ වෙනවා ලෝකෙට. පහළ වෙලා ඉරලා මේ බුදුවරුන්ගේ ධර්මය දරා පිළිපැද හරියට ගාන ලියාගෙන යනවා පරිනිර්වාණ ඵලය හොයාගෙන. බුදුවරු අවබෝධ කරනවා කියලා කියන්නේ ඔන්න ඕක. පරිනිර්වාණ ඵලය. ස්පර්ශ කරොත් අතවතට ගියත් ප්‍රශ්නයක් නැහැ. ස්පර්ශ කරේ පරිනිර්වාණ ඵලය. මේ ලෝකේ ඔප්පුව හම්බ වෙනවා එතන. මේ ලෝකේ ඔප්පුව හම්බ වෙයි. ඊට පස්සේ සුදුස්සෝ නිර්වාණයට හොයලා දෙනවා. ඔබ වහන්සේට මොකුත් වැඩක් නැහැනේ කියලා වසවර්ති මාරයා කියනවා. ඔබ වහන්සේට මොකුත් වැඩක් නැහැනේ. මට තියෙනවා මට දෝෂාරෝපණ නගපු යවුන්ට දඬුවම් කර. වසවර්ති මාරයා තමයි ලෑස්ති වෙන්නේ ඉස්සෙල්ලම ලෝකෙට දඬුවම් කරනවා. ඒ දඬුවම තමයි මේ දියත් ඒ දඬුවමට තමයි මේ සූත්‍රය එලි දක්වන්න සූදානම් වෙලා ඉන්නේ. නමුත් ස්වභාව ධර්මයෙන්ද හිර කරනවා කියලා කියන්නේ අනිත් අංග කන් හිර කරන ප්‍රමාණය කොපමණද කියලා මේ සමූහය තමයි දන්නේ.
180 සමූහය තමයි දන්නේ. අනිත් අයගේ කන් කොච්චර හිර කරනව ඇතිද මේ සූත්‍රය එලි දක්වන්න ලැස්තිනකොට මේ සූත්‍රයේ ස්වභාව ධර්මයෙන් හිර කරනකොට. මේවා ටීවී නාලිකාවල ඇඩ්වර්ටයිස්මන්ට් පැත්තකින් තියලා එක දිගට සජ්ජායනා කරවන්නේව ඕනේව රටපුර. මේ අපි ඉදිරිපත් කරන්නේ මේ හරි අමාරුවෙන් මේක කර. තාමත් ලාභය පසුපස දුවන තාමත් හීන මත්තේ දුවන මිනිස්සුන්ට ඉස්සරහට හැලිය රත් වෙනවයි කියලා තමයි කියන්නේ. හැලිය මොන හැලිය? කකුළු හැලිය. ප්‍රාන්ත හිර කළා ගින්දර දානවයි කියලා මම ගිය ජනවාරි වලදී කිව්වා. ලබන දෙසැම්බර් වලදී ප්‍රාන්ත හිර කළා ගින්දර දානවයි කියලා. සීතල රටවල් වලට ප්‍රාන්ත හිර කළා ආපහු මරන්න ලෑස්ති වෙනවා. මේක මිනිසුන්ට හෙන්නේ. මේක මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ඒවා පෙර සඳහනක් කරත් මිනිස්සු යන්නේ කොහෙද? මිනිස්සු යන්නේ හීන ලෝකෙට. මිනිස්සු විසඳුමක් හොයාගෙන යනව නෙවෙයි. විසඳුමක් කවුරු හරි ගත්තොත් අන්න ඒකෙන් ජීවත් වෙන්න බලාගෙන යනවා. මිනිස්සුන්ගේ හැටි ඒක වෙන. මිනිස්සු ගැන දන්නේ නැති වෙයි. මට සද්ධර්ම පුණ්ඩික සූත්‍රය එලි දක්වන්න එපා කියන වගේ එකක් තේරෙනවා. මරල ඉවරණයෙන් පස්සේ ඉතුරු වෙන්නේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය නේද කියලා මගෙන් අහන වගේ එකක්. ඒකත් මට තේරෙනවා. මගේ ජාතිය නැගිටිය යුතු වෙන. ඉස්සරහට ලෝකෙ බේර ගන්න තියෙන්නේ අපේ ජාතියට. සිංහල ජාතියට. ආර්ය ජාතියක් කියලා කියන ඔය ජාතියේ ඒ ආර්ය විඥාණය පැල කරන්න පුළුවන් වෙයි. ආර්ය විඥාණය ඔය භූමිය තුල පැල කරන්න පුළුවන් වෙයි. විඥාන ලියදු තියෙන. මාරයට විඥාන ලියදු 7ක් තියෙනවා කියලා කියනවා. අවීචයේ සිට භවග්‍රය දක්වා මේ 7 පෘතුල වෙනවා කියලා කියනවා. එතනින් එහා පැත්තට කවුරු හරි පැන්නොත් වසවර්ති මාරයාගෙන් එහා පැත්තට පැන්න කියලා කියනවා. වසවර්ති මාරයාගේ පරාසය පළල අනන්ත වෙනවා. සංඛ්‍යාත භාවයේ උපරිමය දරන්න රජු කවුද කියලා හුවොත් ඒ වසවර්ති මාරයා. සංඛ්‍යාත භාවයේ උපරිමය දරන කෙනා. ඒ සංඛ්‍යාත භාවයේ අවසානය කරා යා යුතු වෙන සම්බුද්ධත්වයට යන්න. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මේ ලෝක ධාතුවෙන් විමුක්ත වෙන්න. සම්පූර්ණයෙන්. මෙලොවද පරලොවද දෙකම අවසන් කළ යුතු වෙනවා. වසවර්ති මාරයාගෙන් නිදහස් වෙන්න. එතන තමයි තියෙන්නේ සම්බුද්ධ ඥානය කියන්නේ. ඒකට ගමන් කරනවා ප්‍රඥාව තියෙන මහබෝසතුන් වැඩියොත් මහ පොළොවට බුදුන්ගේ ධර්මයේ තියෙන බෙද. කොහොමද යන්නේ කියලා බලලා ගමන් කරනවා. පැය 24ක් ඇතුළත කතාව ඉවර කිරීමට හැකියාව තියෙනවා. අසංඛ්‍ය කල්ප ගණන් මෙහෙ තියලා අවසන් කිරීමට හැකියාව තියෙනවා. තියෙන්න ඕන ප්‍රඥාව, වීරිය, කුසලය, බලය, අභීතභාවය, අනන්ත ගුණකන්දක් තියෙන්න ඕන ඒ අවසානයේ හොයා ගැනීම. නමුත් හොයන්නේ අවසානය න ะ. අනිවාර්යයෙන් උදා කරලා දෙනවා ඒ අවසානය. ඒ අවසානයේ හොයාගත්තොත් අවසන් කරේ සියල්ල බැවින් හදලා දෙනවා එයට ඕන විදියට ලෝකෙ. මට හැදෙන්න ඕන මත බුද්ධ ශේෂ්ත්‍රය. මං ඉල්ලන්නේ එතකොට තව වැඩ කරන්න. ස්වභාව ධර්මයට තව වැඩ කරන්න. මත බුද්ධ ශේෂ්ත්‍රය. මත බුද්ධ ශේෂ්ත්‍රය මොකක්ද? මත බුද්ධ ශේෂ්ත්‍රය කියලා කියන්නේ සතර අපායෙන් නික්මෙන දොරටුව ප්‍රථම වරට දැකපු කෙනා සිටින්නේ මත බුද්ධ ශේෂ්ත්‍රය. ගෞතම බුද්ධ ශේෂ්ත්‍රය තුල නිරයක් තියෙනවා. ඒ නිරයට හැමදාම මිනිස්සු ඇදිලා යනවා. සල්ලි හම්බ කරන්නේ නිදා ගන්න වෙනවා. කන්නේ බොන්නේ නිදා ගන්න. නැගිට්ටෙන් පස්සේ අපහු නිදා ගන්න හම්බ කරනවා. නිදාගත්තන් පස්සේ ඒක ඇතුළෙත් හම්බ කරන්නේ නැති වෙනවා වැඩපළ කරනවා. දෙපැත්තට නිකම් මාරු වීමක් තියෙනවා මිනිස්සු දන්නේ නැති වෙනවා. තව ලෝකයක්, තව විශ්වයක් තියෙනවා. තවත් පොළොවක් තියෙනවා. තවත්
ආශාවන් තියෙන ලෝකයක් තියෙනවා. ඒක හීන ලෝකෙ. Tamanට රිසිසේ සමහරක් වෙලාවට Tamanගේ ළඟට එන එකක්. Tamanට අල්ල ගන්න බැරුව සමහරක් වෙලාවට අවශ්‍ය දේ දුවන ස්වභාවයක් හීන ලෝකයේ ඇතුළේ තියෙනවා. මෙහි තියෙන ස්වභාවයන් මේ ලෝකයේ ඇතුළේ තියෙනවා. මේට වැඩිය වෙනස් වෙන ලෝකයක් වෙනවා. අතිශය කාලයෙන් තොර අකාලිකත්වයට පූර්ණ ලෙස බර භූමියක් ඕගොල්ලන්ට තියෙනවා. අකාලික ලෝකයක් තියෙනවා. ගෞතම බුදුන්ගේ බුද්ධ භූමිය තුල ඕගොල්ලන් සැරිසරන. එහෙත් පොළොක් තියෙනවා. එහෙත් ආශාවන් තියෙනවා. එහෙත් විනය සීලය ගුණය බය සියල්ල පවතින. මොන ලෝකෙද? සිහින ලෝකයේ තුල. මෙන්න මේ සිහින ලෝක ගමන නතර කරන්න කිසිවෙකුට ලේසි නැති වෙනවා. ඒක නිරේ වෙනවා. මෙහි හම්බ කරොත් මේ පොඩි වෙලාවක් මෙහි වැඩි වෙලාවක් ඉන්න යන්නේ හීන ලෝකේ. අර උදේට නැගිටලා කරන්න තියෙන දේ බලන්න තියෙන දේ බලන්න නැති එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දින 35000ක් විතර ජීවත් වෙලා මේ හරියට සූර්යාලෝකේ දැක්කේ නැතුව ආපහු සමවදිනවා හීන ලෝකයට. ඒක නිරේ වෙනවා. ආපහු නැගිට ගන්න බැරි වෙනවා. ජීවිතයෙන් ජීවත් වුණ එකෙන් මනුලොවට ඇවිල්ලා ප්‍රයෝජනයක් ගන්න බැරි වුණා. ඒක පරලෝකේ. හීන ලෝකේ කියලා කියන තම තමන්ලගේ පරලෝක වෙනවා. ඔය යන්න බැරි කියලා ගහක්. ඒක වෙයි. මොකටයි බය වෙන්නේ? හීන දකින්න මොකටයි බය වෙන්නේ? හීන ලෝකෙත් තමන්ගේ කරගෙන මේ ලෝකෙත් තමන්ගේ කරගෙන දෙකෙන්ම නිදහස් වෙන එක තමයි සුදුසු. හැබැයි මේ දෙකෙන් නිදහස් වෙන බය නැති වෙන්නේ. මිනිස් බය නැති වුණ දවසට තමයි නිදහස් වෙන්නේ. බය තියෙන තුරාවට ලෝක දෙක තියෙනවා. බුදුවරු වෙන්නේ මිනිස්සු බයෙන් නිදහස් කරගන්න. බයෙන් නිදහස් කරගන්න ගහලා මරලා බැරි වෙයි. බයෙන් නිදහස් කරගන්න පුළුවන් වෙන්නේ බය තියෙන තැන පෙන්නලා වෙයි. බය තියෙන තැනත් එක්ක සටන් කරලා දිනාපන් කියලා කියන මේකේ තියෙන බෙල්ල වැල දාගන්න නෙවෙයි කියලා කියනවා. දත් මිටි කන්නයි කඳුළු සලන්නයි පමණක් කියලා කියනවා. දත් මිටි කාගෙන කඳුළු සලාගෙන බියෙන් නිදහස් යන් කියලා කියනවා. නැත්තම් අනන්ත වාර ගානක් උඹේ බෙල්ල චරස් ගාන සද්ද විතරක් බට ඇහෙන්නේ නැති කියලා කියනවා. ඒත් මැරෙන්නේ නැති. බෙල්ල කැපුණම මැරෙන්නේ නැති. අනිත් පැත්තට ආයේ ඒ ස්වභාවය උපදින. ඒ ස්වභාවයේ අවසානය අර නිරය ඇතුලේ පැහිලා අවසානයක් නැතුව නැගිටින්න බැරි වුණොත් හීන ඇතුලේ යන්න උනොත් කොහොමද කියලා කලබලයට ඔයගොල්ලන් නැගිටලා තියෙනවා. ඒ කලබලේ වෙලාව නැගිටින්න තැනක් නැති වුණා නම් තාම දුවනව නේද කියලා ඔයගොල්ලන් බැලිය යුතුයි. හීන ඇතුලේ කලබලයක් වෙලා නැගිටින්න. නැගිටින්න බැරි වුණොත් එහෙම නැගිටින්න තැනක් නැති වුණොත් එහෙම මොන භයංකාර කමකට ඔයගොල්ලන් ගොදුරු වෙනවද කියලා. මට අහුම්කන් දීපු මිනිහට මම කියනවා මුලින් අහුම්කන් දීපු මිනිහට මම කියනවා සම්පූර්ණයෙන්ම අවසන් කරන්න යනවා නම් අවසන් කරන මාර්ගය පෙන්වා දී. දවසක් මෙයට තීන ලෝකයේ ඇතුළේදී S2 පොඩ්ඩක් අවුල් වෙලා S2 පොඩි කරනවා. පොඩි කරනකොට S2 පිය වෙනවා. S2 පිය වුණායින් පස්සේ එහෙත් S අරින්න බෑ. එහෙත් කරවල තියෙන මෙහෙත් කරවල තියෙන. S පෙනිච්ච මිනිස්සෙකුට එහෙත් තියෙන කරවල මෙහෙත් තියෙන කරවල. හේතුව ෆිසිකල් කියන එක නිදි. ඇස්ට්‍රල් කියන එක අන්ධකාරයට අහුණා. අහුණායින් පස්සේ ආලෝකය හොයාගන්න බැරි වුණා. එතකොට මං අහනවා කය නොතිබුණොත් මොකද්ද වෙන්නේ කියලා. මොන බයකටපත් වෙනවද කියලා. කය නොතිබුණොත් කොහොම හරි කය තුලත් ආලෝකය හොයාගන්න බැරුව හීන තුලත් ආලෝකය හොයාගන්න බැරුව දඟලලා නැගිටිනවා. මං කියනවා සම්බුද්ධත්වයෙන් හොයාගෙන ගියේ බය අවසන් කරන්නේ හොයාගෙන ගියේ. එතකොට බය අවසන් කරන්න තියෙන දුර පේනවද කියලා. මොන තරම් අපහසුද බයක් අවසන් කරන්න කියලා. ජීවිත බය,
අසකන නාසයට දිව ශරීරයට ඇති ආශාවන් නැති වේ යන බය, ශරීරය නැති වේ යන බය, මොනතරම් බය තියෙන ලෝකයේ තුල. මිනිස්සු ඒ වෙපේ ගවේෂණය කරා. මොකටද බය වෙන්නේ? කියලා ඉන්න එක නෙමෙයි, බය වෙන තැන් ටික ගවේෂණය කරන්න. එතකොට තමයි විෂය තේරෙන්නේ. මේ මනුස්ස කයේ විෂය තේරෙන්නේ. මේ මනුස්ස කයේ විෂය හොයාගනින්න විශ්ව විෂය හොයන්න යන කලින් මීහරක්. ඔක්කොම ඊන ලෝකයේ ඇතුලේ තියෙන්නේ මේක වෙයි. මෙතන තියෙන්නේ මේක වෙයි. මොන මගුලක්ද කියලා සෙවිය යුතුයි. ඒක හොයන්න ප්‍රඥාව තියෙන කට්ටියන්ට S2 විතරක් අරින්නේ කියන එක සැරේ. ප්‍රඥාව තියෙන කට්ටියන්ට S2 විතරක් අරින්නේ කියන එක සැරේ. බුදුබණ අහලා තියෙනවනේ. බුදුවරුන්ගේ ගුණ අනන්ත වෙනවා. ඒ කට්ටිය කොහේ අවසන් කරපු කට්ටියද කියලා කිව්වොත් මේ දැන් තියෙන කය විතරක් නෙවෙයි, නිදාගත්තයින් පස්සේ තියෙන ලෝකෙත් අවසන් කරලා නැකින කට්ටිය වෙයි. ඒ කියන්නේ පරලෝකෙත් අවසන් කරලා නැගිටිය යුතු වෙනවා. මොකක් විවෘත කරන්නේ? බයෙන් නිදහස් වෙන දොරටුව විවෘත කරන්න ලෝක සත්‍යය වෙනුයි. ඒ තරම් දුරක් ගිහිල්ලා ඕන මේ සරල වූ 180 විවෘත කර. සරල දොර විවෘත කර. ඇහැ ඉස්සරහින් තියෙනා වූ අභීතත්වයේ දොර විවෘත කර. නැත්තම් ඒක සැඟ වෙනවා කියලා කියන්නේ ශනිකව සැඟ කට නැති වුණොත්, හඬ නැති වුණොත් ශනිකව සැඟ වෙන එකක්. හැබැයි මේ පාර ඔක්කොම රෙකෝඩ් වෙනවා. හැම දෙයක්ම රෙකෝඩ් වෙනවා. හඬ නැති කරන්න බැරි. හඬ නැති වුණොත් ඒ ලෝක විනාශය දවසට. එහෙමනම් සූර්යාගේ අවසානයේ වී යුතුයි. මිනිස්සුන්ට මේ ලෝකේ පාලනය කරන්න දෙන්නේ නැති. ස්වභාව ධර්මයට අනුව පාලනයක් සිද්ධ වෙයි. ඕනතරම් කූඹින්ට තවත් කූඹි ජනපද නිර්මාණය කරගන්න අවස්ථාවදී නමුත් ගොවිය දිනක මතක තබා ගත යුතු වෙනවා කුඹරට වතුර හරවන බව. වෙනත් සත්වයකට යන්න නොදෙන්න කූඹියා සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කරනවා හැම නියරක්. නමුත් ගොවිය වතුර හැරෙවුව දවසට නියරවල් ගලවගෙන යන හරියට කුඹුර හොයන් හදන් හරියට හාන් වැඩේ කරන්න බහිනවා දිනක මේ සියලු ජනපද වලට වසවර්ති මාරේ. එයා කුඹුරට වතුර හරවන. සෝදා පිරිසිදු කොල්ල දෙන්න. මම මෙච්චර කාලයක් මේ කට්ටිය තියාගෙන හිටියයි කියලා කිව්වා. මේ සූර්යාලෝකේ හරියට මුන් දැක්කේ නැහැ කියලා කිව්වා. මම කොහොම හරි සංඛ්‍යාත බව කියලා දීපු හින්දා මුන්ට ජීවිතයක් මේ ලෝකයේ ඇතුලේ දුන්න කියලා. සූර්යාලෝකයේ ඇතුලේ. නමුත් මුන්ගේ සත්‍ය ලෝකයේ තියෙන හීන ලෝකේ. ඇත්ත ලෝකයේ මුන්ගේ තියෙන හීන ලෝකේ. පරලෝකේ තියෙන. මෙහෙ ඇවිල්ලා ඉතින් ඔහේ නිකන් මීහරක් වගේ ඇවිදලා යන්න මේ ඇවිල්ලා. මේ වැය ඇවිල්ලා ලොකු තැන් වලට ගිහිල්ලා ලොකුවට ඉන්නවයි කියලා හිතාගෙන ඉඳලා ඉවරලා සමාජෙටම මූණ දී ගන්න බැරුව වයසට ගිහිල්ලා මැරෙල. ඉස්සර ප්‍රශ්නයක් නැති වුණා දැන් හරි ප්‍රශ්නයක් තියෙනවා. නළුවෝයි කියලා හිතාගෙන හිටපු කට්ටිය අංකල්ල වෙලා ඉන්නේ. සීයල වෙලා ඉන්නේ. නමුත් ඒ කට්ටියන්ගේ චරිත තාමත් තාරුණ්‍ය චරිත මෙහෙ රඟපාන. පුදුම ප්‍රශ්නයක් වෙයි. මිනිසුන්ට මාර සිද්ධාන්ත තෝගයක් පෙනෙමින් පවතින. ඉස්සර ඈත අතීතයේ පෙනුනේ නැති වෙන මිනිස්සු. දැන් පෙනෙමින් පවතින. තාරුණ්‍ය නටන ගමන් අද ගිහිල්ලා චරිත බැලුවෙන් පස්සේ නාකි චරිතයක් වෙනවා. තාරුණ්‍යයට ප්‍රශ්නයක් වෙන තැනක්. ඉතින් මේ සියලු සිද්ධාන්ත හදලා තියෙන්නේ මේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය සහ 180 ලෝකෙන් තබන්න වෙයි. රටෙන් තබන්න නෙවෙයි ලෝකෙන් තබන්න.
ලෝකනායකයෝ විශ්වපාලකයෝ කියලා දෙකොට්ටාසයක් කිව්වා. ලෝකනායකයෝ විශ්වපාලකයෝ කියලා. විශ්වපාලකයෝ ලෝකෙට බැස්සන් පස්සේ ලෝකනායකයෝ අවසන් කරලා ඒ තියන්න ඕන දේ කරන්න ඕන දේ කරන ලෝකෙට. බැරි මරගත්තේ හරි කරන ලෝකෙට. මට ලොකු දෙයක් නෑ කරන්න ලෝකෙට. මං කරන්නේ අඟල් 6ක් වැනි ෆෝන් එකකින් ඒක ලැබිච්ච එක. මෙන්න මෙතෙන්ට කතා කරන්නේ කියලා දීප එකක්. කතා කරන දෙයක් තනි වෙලා ඉඳගෙන ඔන්න ඔතෙන්ට කතා කරනවා. මොකද හඬ රෙකෝඩ් විය යුතු වෙනවා. හඬ රෙකෝඩ් දුන්නේ නැත්නම් එක එකාට ඕන විදිහට හිතලා නිවන් දකින්න ලෑස්ති වෙනවා. හිතලා නිවන් දකින්න ලෝක කාටවත් බැරි වෙනවා. දොරටුවක් කරහා නිවන් දකිය යුතුයි. ඒ අභිතත්ත්වයේ දොරටුව සම්බුදුරු පහල කරායින් පස්සේ ඒ දොරටුව හරහා නිවන් දකිය යුතුයි. ධීර දොරටුව හැමෝටම පෙන්වන්න බැරි වෙයි. ඒක පෙන්වන්න පරිනිර්වාණ ඵලය හොයාගෙන ආ යුතුයි. ලෝතුර බුදුරුන්ගේ බුද්ධ විඥානයේ තියෙන ඉසව්වට ගිහිල්ලා පැමිණිය යුතුයි. තවත් පෘතුල වෙනව ලෝතුර බුදුරුන්ගේ බුද්ධ විඥානය. බෝසත්තුරුන්ටත් වැඩි. මහ බෝසත් අවලෝකීතේශ්වර ගණන් කළ නොහැකි අසංඛ්‍යාත වූ ධර්මතාවය වෙයි. නමුත් ගෞතම බුදුරජාණන් වහන්සේ කියනවා ඔය මට දෙවෙනි කෙනායි. ඔය මට දෙවෙනි කෙනායි කියලා. එයයි තමයි කියලා කියන සියලු සත්‍යය සසරෙන් නිදහස් කර. විශ්වයේ සෑම තැනක් තුලම පෙනී සිටින්න පුළුවන් දොරටු අනුත්තර සම්‍යක් සම්බුද්ධත්වය කියලා කියනවා. මේ අනුත්තර සම්‍යක් සම්බුද්ධත්වයට එක්ක බුදුන්ගේ දීපලද සතර ශ්‍රාවකීන්ද දේව මිනිසුන්ද මාණික්ක රුක්ෂයන්ද වැව් පොකුණුද අලංකාර විල්ද සියල්ල පූජා වේ. ඔහුට බාර වේ අනුත්තර සම්‍යක් සම්බුද්ධත්වය උදා කරගත්තා. 180 හරහා බලනකොට ලෝතර බුදුරුන්ගේ බුද්ධ භූමි පවතී. මෛත්‍රියගේ බුද්ධ භූමිය මනස්කාන්ත වෙන. ආන්නේ බුද්ධ භූමිය මේ මොහොත තුලත් ඇස් දෙක ඉස්සරහින් පවතිනවා කියලා කිව්වොත් පුදුම. මේ මොහොත තුලත් ඇස් දෙක ඉස්සරහින් පවතිනවා කියලා කිව්වොත් පුදුම. ඉතින් කරන්න තියෙන්නේ හිතන එක නොවෙනවා ඇස් දෙක අරින එක පමණක් වෙනවා. අමාරු එක කරන්නේ කියලා කියනවා. හිතන එක උගලන්ට ලේසි එක. සමාජයට ලේසි එක හිතන එක. ඇස් දෙක අරින එක නොවේ. හිතලා බලලා කරන එක ඒක ලේසි. ඕක ලේසි නැති එකක්. ඕක අවසානයක් නැතුව හිතලා බලන්න දෙන හිතක්. ඉතින් ඇස් දෙක අරින්නේ කියලා කියනවා. ඒක සරලයි කියලා කියනවා. හිත කොහොමද দমনය වෙන්නේ? හිත කොහොමද නිහඬ වෙන්නේ? හිත කොහොමද කරුණාවන්ත වෙන්නේ? හිත කොහොමද දයානුකම්පිත වෙන්නේ කියලා හිතම දැනගන්නවා ඇස් දෙක ඇරෙනකොට. ඇස ඇරීමෙන් සම්පූර්ණම සමාජය පිරිසුදු කිරීමට 180ට හැකියාව තියෙනවා. සම්පූර්ණ සමාජය පිරිසුදු කිරීම. හැමෝටම ඇස අරගන්න පුළුවන් හැකියාව තිබිය යුතුයි. ඇස තමන්ගේ වෙයි. අනුන්ගේ නොවේ. මෙතන විවර කරගෙන ලෝකෙට මෙන්න මේක ට්‍රාන්ස්ලේට් කරලා දෙන්නේ කියලා කියනවා. මෙන්න මේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය සහ ඇස විවර කරන මාවත ට්‍රාන්ස්ලේට් කරලා දෙන්නේ කියලා කියනවා සියලු ජාතීන්ට. සිංහල ජාතිය නිකන් ශ්‍රේෂ්ඨ වේ. නිකන් ශ්‍රේෂ්ඨ වේ. යටත් කරේ නැතුව ලෝකේ යටත් කරාවේ. විශ්වයේ පෙරළු භාෂාවක් වේ. මරණයෙන් මිනිසු එහා පැත්තට පාන්නපු දොරටුව 180 වේ. මෙන්න මේක මේ සරල වූ දොරටුව සහ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය. මිනිස්සුන්ට අසාරින විදිය. මෙන්න මේක ට්‍රාන්ස්ලේට් කරලා ලෝකෙට දෙන්නේ කියලා කියනවා. නැත්තම් ලෝකෙට ගැලවුමක් නැtei කියලා. සම්බෝධි ධර්මය ලෝකේ තරංග වශයෙන් ක්‍රියාත්මක වෙන එකක් වේ. තරංග වශයෙන්. රවුමක් කරකිලා ගියන් පස්සේ සම්පූර්ණයෙන්ම ඒකට අහු නොවන කෙනෙක් නැති වෙයි.
මට ඉස්සෙල්ලා සද්ධර්ම පුණ්ඩික සූත්‍රයට ඉස්සෙල්ලා 180 ධර්ම මුද්‍රාවට ඉස්සෙල්ලා ගමන් කරන්නේ වසවර්ති මාරය. එයා 100 ගුණයකින් නෙවෙයි 1000 ගුණයකින් වේගවත් වෙලා සිටිනවා. සිංහල ජාතියට ලොකු වැඩක් කරන්න තියෙනවා. යුතුයකමක් කරන්න තියෙනවා. මෙන්න මේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය ජාතික නාලිකාවල පුද්ගලික නාලිකාවල ඇඩ්වර්ටයිස්මන්ට් වලින් තොරව තමන්ගේ කැපකිරීමෙන් තමන්ගේ ධනයෙන් මේක කරන්නේ කියලා කියන. ඒක තමන්ට යහපතක් වෙනව මිසක් අයහපතක් වන්නේ නැති වෙන්නේ. මුදල තකා කරන්න එපා කියලා කියන. සූත්‍රය තුලම එය ලියා තබා තිබෙනවා. මේක රටේ ඖෂධය වේ. සද්ධර්ම පුණ්ඩික සූත්‍රය. රට තුලම සත්ගායනා කරන තැනට රටම හිර කරන ස්වභාවයක් මට පේනවා. කාටවත් නැගිටින්න දෙන්න, දුවල බේරෙන්න දෙන්න. එහෙම දෙයක් නෙවෙයි සූත්‍රය අහපන් කියන තැනට පත් කරන ස්වභාවයක් මට පේනවා. සියලු දෙනා ආර්ය භාවයට පත් කරන ස්වභාවයක් මට පේනවා. මට විඩාවට පත් වෙන්න එපා කියලා කියන එකක් මට පේනවා. මිනිස්සු මිත්‍යාව පසුපස දිව ඇති වෙන්නේ. රට ණය වෙලා තියෙන. රටක් ගොඩ ගැනීමට හැකියාව තියෙන. ධර්ම දොරටුව ප්‍රචාරය කිරීම ප්‍රමාණවත් වෙන. සියලු දෙනා භාෂාව ඉගෙන ගැනීම සඳහා රටට පැමිණිය යුතුයි. එතකොට තියෙන මුදල් සාන්තම් පදන් ඕවත් අරගෙන අර නෑගම් වෙනවා වගේ කට්ටිය එන්න ගන්නව ලංකාවට. භාෂාව ඉගෙන ගන්න. මේ භාෂාව ඉංග්‍රීසියෙන් කතා කරන්න බැරි වෙයි. ඒ කට්ටිය මේක ඉගෙනගෙන ඊට පස්සේ ගත යුතු එකක් වෙයි. මට වක්කත් මම කියන වචන ආපහු කියන්න පුළුවන් ඒව නොවේ. මේ සියල්ල රෙකෝඩ් වෙනවා. රටවල් වල ඉන්න කට්ටිය ට්‍රාන්ස්ලේට් කරලා දෙන්නේ කියලා. ඕගොල්ලන්ට ට්‍රාන්ස්ලේට් කරගන්න බැරි නම් 180 හරි දෙන්නේ කියලා කියනවා. සද්ධර්ම පුණ්ඩික සූත්‍රය ලෝකෙ පුරාම ට්‍රාන්ස්ලේට් වෙච්ච එකක් වෙනවා. හැබැයි මගේ රටේ විතරක් එලි දක්වන්න නොදෙන සූත්‍රයක් සද්ධර්ම පුණ්ඩික සූත්‍රය වේ. එලි දක්වන්න නොදෙන සූත්‍රයක්. ඒක අමනුෂ්‍ය ලියලා තියෙනවයි කියලා කියන. දඬුවම් මං හිතන විදිහට ගස් කොළන් විතරක් ඉතුරු කරන සයිස් එකට දඬුවම් තියේ කියලා මට හිතේ. සද්ධර්ම පුණ්ඩික සූත්‍රයට නිගහ දිදී චීවර රකින්න චීවරධාරීන් කියන කතාවක්ද කියලා. ඇහුවෙන් පස්සේ මීහරක් වගේ පිළිතුරු දෙන්නේ නැතුව ඒක මන් දන්නේ නැහැ කියලා පැත්තකට වෙන එක සුදුසු වෙන. සාරිපුත්‍රටත් පසේ බුදුවරුන්ටත් සියලු රහතන් වහන්සේලටත් විවෘත වෙන්නේ භක්තියේ දොරටුව පමණක් කියලා සූත්‍රයේ තුලම සඳහන් කරලා තියෙනවා. ඕතාපන්න නොවිච්ච මීහරකෙක් කියනවා සද්ධර්ම පුණ්ඩික සූත්‍රය භූත කේස් එකක් කියලා. චීවරේ දාගෙන වන්දිගේ උපල්ලයි කියලා කියන. ගිය අප්‍රේල් වලදී මං එලි දක්වන්න තිබිච්ච සූත්‍රය. ඒක හිර කරාවේ. අවසන් මොහොතට ගිහිල්ලා අවසානට මහමෙවුනාවෙන් මේක හිර කරාවේ. අද රටට බේරුමක් ගැලවුමක් නැති වෙලා තියෙනවා. ලෝකෙට මෙහෙම වෙලා තියෙනවා. වසංගත තත්ත්වයක් නෙවෙයි බොල. බලට හිතන්න බැරි තත්ත්වයක් කියලා කියපල්ලා වෛරසය. තියෙනවා බෙහෙත සූත්‍රය. මෙන්න මේක සත්‍යයනා කරපල්ලා රට පුරා සූත්‍රය තුලම සඳහන් වෙලා තියෙනවා ජම්බුද්දීප වාසීන්ගේ සියලු රෝග සනීප කරන සූත්‍රය මේක කිය. අර භූත කේස් එක මහමෙවුනාවේ උන්නාන්සේට කියා
tamun සෝතාපන්නවක්වත් නොවි ලෞතර බුදුවරුන්ගේ බුද්ධ විඥාණයට නිගහ දීලා තියෙන. tamun කෑමදාස කෙනෙක් විතරක් වෙලා තියෙන. ඉස්සරහට දනුවන් තියෙන. හැමෝටම දනුවන් තියෙන. සියලු චීවරධාරීන්ට දනුවන් තියෙන. සියලු චීවරධාරීන් බොරුකාරීන්ට උතුම් ගුණ තියෙන සූත්‍රයක් මිනිස්සුયો පිරිසුදු වෙන සූත්‍රයක් එලි දැක්ුවේ නැති වෙනව මේ චීවරධාරී සමාජෙට. ලෞතුරුන් බුදුවරුන්ගේ ගුණකඳ හිතේ දරාගෙනවත් ඉන්න මිනිස්සුયો පේන්නේ නැහැ මේ සමාජය තුල. මේ වෙනකොට විහිළුවක් වෙලා තියෙනවා. ලෞතුරා බුදුන්ගේ බුදුගුණ ඒකේ වර්ධකාරය ඔය චීවරධාරී මේ ලෝකේ පවතින්නේ බුදුවරුන්ගේ අතේ. මිහරක්ගේ අතේ නෙවෙයි. භද්‍රකල්පෙට 5 දෙනයි කියලා කිව්වේ. ඔවුන්ගේ අතේ ඔප්පු තියෙන. තොපිට ජීවත් වෙන්න ඔය චීවරේ දාලා ගියාට උන්වහන්සේලා බුදු වෙන්න අනන්ත මෙහෙයුම් දුක් කඳවල් විඳ දරාගෙන ඒ අවස්ථාවට ඒ ස්ථානයට ළඟා වෙන්න. ඒගොල්ලන් විශ්වපාලකයෝ වෙන්න. ඒගොල්ලන් ලෝකනායකයෝ නොවෙන්න. එවන් උතුම් සූත්‍රයක් නැති කරගත්ත එකේ විපාකේ වලදාගත්ත එකේ විපාකේ ඔය අවසන් මොහොතේ කියලා මං කියේ. අර 2000 විතර තොපි කතරේ ගැහුවේ අවසානයේ කියලා. මම කියන චීවරයේ අවසානයේ මේ සන්තෝන් එන්න ඉස්සරහට කියන. තොපි කාන්ත ධර්මයට ගමන් කරන්න වැඩි ඈතක් නැහැ කියන. මිනිස්සු පිරිසුදු විය යුතුයි. චීවරධාරීන් ඉස්සරහට බොරුකාරයෝ වෙයි. මම මිනිස්සු කොහොමද පිරිසුදු කරු? මට මොකුත් අවශ්‍ය නැති වෙයි. මිනිස්සු කියන්නේ මහාන වෙන්නේ කියලා වෙනවා. එතකොට දෙන්නංග නැති වෙන්නේ. මට මහාන වෙන්න අවශ්‍යතාවයක් නැති වෙයි. මිනිස්සු නිවන් දැකිය යුතුයි. මිනිස්සු පිරිසුදු විය යුතුයි. උන්ටත් උමනා තව පැත්තකට දීලා තමන්ගේ කුප්පකන් ටික කරගන්න යන්න වෙයි. මොන ටිකේ? අර නිරේට අකුසල් ටික රැස් කරගන්න වෙයි. දෙගොල්ලම දෙපැත්තේ ඉඳගෙන පහත් ආශාවන් විඳවනව හැරෙනකොට තොපි දෙගොල්ලම නිවන් දකින්න නැති වෙන්නේ. දෙගොල්ලම යන්නේ പ്രേත ලෝකෙට. අවසන් වරට කියන්නේ හැමෝටම දැස් විවර කරගන්නේ කියලා වෙනවා. අපි මේ දේශනාව සජීවීව මේ ශබ්දයේ යටින් අහන්න සලස්සන. එහෙමනම් රසික අදට නතර වෙමු. අපි සූත්‍රය YouTube එකට පළ කරනවා. මහමෙවුනාවේ සියලු ශ්‍රාවකීන් අමතා කරපු කතාවක් වෙනවා. යට ගියාව උඩින් දේශනාව ලෞතර බුදුරුන්ගේ වෙනවා. ඊට පෙර ඒ සූත්‍රය හඳුන්වා දුන්නෙත් ඒත් මම්ම වෙනවා. ඉස්සරහට ලෝකේ පාලනය වෙන්නේ 180න් සහ සූත්‍රයෙන් වෙනවා. දැම්ම මිනිසුන්ගේ කන් ඇහෙන්නේ නැති වෙනවා. පිළිතුරක් හොයන වෙලාවට ඒත් පිළිතුරට තියෙන මේ සූත්‍රය සහ 180 වෙන. එහෙමනම් හැමෝටම 180 සරණයි කියලා කියනවා.